එංගලන්තේ Chartered Institute එකක් තියෙනවා. ඒකේ සාකාවක් ඒකේ ඇෆිලියේෂන් එකක් තියෙනවා ලංකාවේ Chartered Institute of Personal Management කියන එකට. ලෝකේ තියෙනවා World Federation of People Management කියලා ඕගනයිසේෂන් එකක් මුළු ලෝකෙම එකට එකතු කරලා ඇයි මේ ඔක්කොම කරන්නේ ඉස්සරහට තව එන්න ඉස්සරහට knowledge workers ලා තමයි අපිට හම්බ වෙන්නේ. knowledge workers ලාව manage කරන එක ලේසි වෙන්නේ නැහැ. හැබැයි දැන් මේ people management කියන එක තියෙන්නේ HR department එකට විතරක් නෙමෙයි. HR department එක දෙන්නේ expert advice එකක්. expert overlook එකක් තමයි HR department එකෙන් වෙන්නේ. every manager is a HR manager කියලා තමයි දැන් අපි හැමෝටම කියලා දෙන්නෙත් ප්‍රැක්ටිස් කරන්නෙත් ඒ විදිහට. ඒ හින්දා ඕගොල්ලෝ මතක තියාගන්න ඕගොල්ලෝ ඉන්ජිනියර්ස්ලා වුණත් වෙන පොසිෂන් එකකට ගියත් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිස් කරන්න වෙනවා HR. මම පොඩි ඩෙෆිනිෂන් එක විතරක් පොඩ්ඩක් කියන්නම්. එතකොට ඕගොල්ලන්ට තේරෙයි මේකේ වැලියු එක. මම ඉංග්‍රීසියෙන් කියලා සිංහලෙන් කියන්නම්. what is HRM කියන එක දීලා තියෙන ඩෙෆිනිෂන් එක හරි ලස්සනයි. HRM is the process of acquiring කියන්නේ අපි recruit කරනවා. recruiting, training, appraising and compensating employees, attending to their employee relations, health and safety and fairness concerns and managing an organization's employees. දැන් බලන්න මෙතන කව වෙලා තියෙන areas ටික මේකෙන්ම තේරුම් යනවා HR management එක කියන්නේ කොච්චර වැදගත් සහ අපහසු කාර්යභාරයක්ද කියලා. ඒ කියන්නේ recruiting කියන්නේ අපි ඉස්සර වෙලාම organization එක ඇතුළට එන්න employee කෙනෙක් හැටියට recruitment එකට. එතකොට ඊට පස්සේ මොකද්ද වෙන්නේ? training. එන එක්කෙනාව train කරනවා. දැන් ඔයාලා මොන qualification එකත් එක්ක ගියත් ඔයගොල්ලන්ට training එකක් අනිවාර්ය වෙනවා. organization එක ඇතුලේ training වර්ග කීපයක් එනවා. එකක් induction training එකකට ඔයගොල්ලෝ face කරන්න ඕන ගිය ගමන්ම මොකද organization එක ගැන ඔයගොල්ලෝ train වෙන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙනවා development එක. ඒ කියන්නේ organization එකක් එකතැන නවතින්නේ නැහැ. organization එක end grow වෙනවා. organization එක diverse වෙනවා. එතකොට ඒ diverse වෙන ගානට ඕගොල්ලෝ develop වෙන්න ඕන. එතකොට training and developing and appraising. ඊට පස්සේ ඔයගොල්ලන් appraise වෙන්න ඕන. performance appraisal කියලා අපි කියනවා. ඔයගොල්ලන් අපි appraise කරන්න ඕන. ඒකත් HR management and compensating. appraise කරලා නිකන් ඉන්න බෑ. ඔයගොල්ලන්ට compensate කරන්න ඕන salaries and other benefits. attending to their employee relations. මොකද මෙතන ඉන්නේ මිනිස්සුනේ. මේ මිනිස්සු අතර conflicts එන්න පුළුවන්. මේ මිනිස්සු අතර issues එන්න පුළුවන්. individual issues තියෙන්න පුළුවන්. common conflicts තියෙන්න පුළුවන්. එතකොට මේ people relations කියන එක HR department එකෙන් කරන්න ඕනේ. මොකද මේ people employee relations කියන එකේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි conflict resolution. ඒ කියන්නේ organization එක ඇතුලේ අපිට පුළුවන් අපේ policies and procedures එක අපිට පුළුවන් conflict එකක් resolve කරගන්න. තව එකක් තියෙනවා එතනින් එහාට ගියොත් organization එකේ limits වලින් එහාට ගියොත් අපිට සිද්ධ වෙනවා රටේ තියෙන නීතියත් එක්ක කටයුතු කරන්න. ඒක තමයි අපි කියන්නේ legitimate condition එකට යනවා කියලා. ඒ කියන්නේ එතකොට procedures ගොඩාක් තියෙනවා. අපි ඒව follow කරන්න ඕන රටේ නීතියේ හැටියට. health and safety. එතකොට මිනිස්සුන්ගේ health and safety කියන එක එතනත් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි health and safety within the company process. ඒ කියන්නේ company එකේ process එකේ හැටියට මිනිස්සුන්ට වෙන්න පුළුවන් health hazards තියෙනවා. safety issues තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් construction industry එකට ගියොත් යකඩ එහාට මෙහාට දානවා, කොන්ක්‍රීට් එහාට මෙහාට වෙනවා. ඒ කියන්නේ process එක ඇතුලේ තියෙන safety threat එකක්.
එතකොට ටොක්සික් මටීරියල් හදන තැනක් තියෙනවා නම් කෙමිකල්ස් තියෙන තැනක් තියෙනවා නම් එතන හෙල්ත් හැසාඩ් එකක් තියෙනවා. වෙල්ඩින් ප්‍රොසෙස් එකක් තියෙන තැනක හෙල්ත් හැසාඩ් එකක් තියෙනවා. ඒ ටිකත් අපි කන්ට්‍රෝල් කරන්න ඕන එක පැත්ත. තව පැත්තක් තියෙනවා. තව පැත්තක් තමයි ඕගනයිසේෂන් එක බලන්න ඕන හැමතිස්සම තමන්ගේ එම්ප්ලොයිස් ලගේ හෙල්ත් කන්ඩිෂන්ස් කොහොමද කියලා. ඇයි ඒ හෙල්ත් කන්ඩිෂන්ස් බලන්නේ? Two reasons. One is to motivate the employee. මොකද employee එතකොට සතුටුයි, employee දන්නවා organization එක අපි දිහා බලනවා. අනිත් පැත්තෙන් we need healthy employees to achieve our objectives and goals. ගොඩක් සල්ලි තියෙන organizations ඒගොල්ලෝ අවුරුද්දකට සැරයක් employees ලව වෙනම health check එකකට අරිනවා. ඒ චෙකප් එකෙන් ඒගොල්ලෝ එම්ප්ලොයිස්ලා ගැන හරි අවබෝධයක් ලබා ගන්නවා. එතකොට සමහර එම්ප්ලොයිස්ලා අපි බලනවා ඒගොල්ලන්ගේ ලොකේෂන්ස් චේන්ජ් කරන්න, පොසිෂන්ස් චේන්ජ් කරන්න, ඒ වගේ දේවල්. දැන් ඒකත් HR management and fairness concerns and managing an employees. එතකොට මේක හරිම fair operation එකක් වෙන්න ඕන. equal opportunities හැම කෙනෙකුටම තියෙන්න ඕන. මෙතනම ඔයාලට තේරෙනවා ඇති HR management කියන එකේ තියෙන difficulty එක. HR management එකට තියෙන ඇත්තටම මේ ඔක්කොම කරන්නේ අපි ඇයි? මේ ඔක්කොම කරන්නේ organization එකක් වුණාම organization එකට තියෙනවා strategic plan එකක්. ඒ strategic plan එකක් අපි හදන්නේ ඇයි? final objectives, how we achieve the final objectives. අපි කියනවා vision, mission, ඔය මේ values අරවා මේ ඔක්කොම කියනවා. ඒ ඔක්කොම කියලා අපි මොනවද කරන්නේ අන්තිමට? අපි අන්තිමට කරන්නේ අපිට තියෙනවා set goals වගේ. ඔයාලගේ life එකේ තියෙනවානේ set goals. දැන් ඔයාලා නෑනිදි මරාගෙන පාඩම් කරනවා, ඇවිද පාඩම් කරනවා, කකුල් දෙක වතුර එකේ දාගෙන පාඩම් කරනවා. මේ ඔක්කොම මොනවද? මේවා ඇවිල්ලා process. final objective එක තමයි degree එක pass වෙන එක. දැනට මේක නෙමෙයි life එකේ තියෙන objectives, but initially අපේ තියෙනවනේ stages. එතකොට මේ stage එකේ ඕගොල්ලන්ගේ objective එක ඒක. the organizations වලටත් තියෙනවා එහෙම. organizations වලට තියෙනවා short term plan, mid term plan, long term plan. එතකොට එක plan එකේ හැටියට අපිට දීලා තියෙනවා strategic goals. මේ goals වලට යනකොට මිනිස්සුන්ට employees ලගේ තියෙනවා performance level එකක්. ඒක එහෙමනේ දැන් ඕනම කෙනෙකුගේ තියෙනවානේ performance level එකක්. එතකොට මේ performance level එකත් එක්ක දැනට තියෙන current performance level එක්කලා අපිට බැරුව යනවා අපේ organization එකේ set goals වලට යන්න. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් අපි production flow එකක ඉන්නවා නම් අපිට ඒ production flow එකේ අපි plan කරලා අපි දැනට තියෙනවා නම් අපි කියමුකෝ tire factory එකක් කියලා. tire factory එකේ අපේ 1000 tires අපි දවසකට හදනවා කියන්නකෝ. හැබැයි අපිට 1000 tires හදලා මේ competitive world එකේ අවුරුදු ගාණක් survive වෙන්න බෑ. අනික මේ product change එකක් තියෙනවා. competition එකක් තියෙනවා. එතකොට අපි මොකද කරන්න ඕන? අපේ product quality එක increase වෙන්න ඕන. අපේ production quantity එක වැඩි වෙන්න ඕන. quality and quantity. ඒ දෙකම වැඩි වෙනවා. කවුද මේක වැඩි කරන්නේ? මේක වැඩි කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. methods, materials, machines. ඔය කාරණා හතර. දැන් මේ කාරණා හතර කවුද දැන් method එක, machine එක, material එක handle කරන්නේ? Again people. එතකොට අපේ strategic goal එකත් එක්කලා අපිට යන්න තියෙන gap එකක් තියෙනවා. අන්න ඒ gap එක හදන එක තමයි HR department එකේ objective එක වෙන්නේ. ඒක හදන්න ගියාම අපිට මිනිස්සු ඕන අලුතෙන් ගන්න, අපිට මිනිස්සු train කරන්න ඕන, අපිට මිනිස්සුන් ගත්ත මිනිස්සු train වෙච්ච මිනිස්සු appraise කරන්න ඕන, ඒ මිනිස්සුන්ට compensate කරන්න ඕන. එහෙම නැත්නම් ඒ මිනිස්සු යනවා. ඊළඟට ඒ මිනිස්සුන්ගේ industrial relations තියෙන්න පුළුවන්, relationship issues තියෙන්න පුළුවන්, strikes වගේ දේවල් එන්න පුළුවන්.
එතකොට health and safety මේ ඔක්කොම බලන්න ඕන. බලන්න දැන් ultimate goal එකට යන්න තියෙන process එක. ඕක තමයි total human resources management. ඕක ඇතුලේ තියෙන જાති තමයි අපි manage කරන්නේ. එතනදී අපි බලන්න ඕන labor laws වලට හරියට comply වෙනවද කියලා. එතකොට අපි බලන්න ඕන customers ලගේ requirement එකට අපේ මිනිස්සු comply වෙනවද කියලා. එතකොට අපි බලන්න ඕන employees ලගේ conditions කොහොමද වෙන්නේ කියලා අපි බලන්න ඕන. ඒගොල්ලන්ගේ knowledge levels improve කරන්න ඕන. ඒ අතර වාරේ new recruitments පැත්තත් අපි බලන්න ඕන. මෙතන ඕක තමයි මට fundamentally HR department එක ගැන කියලා දෙන්න තියෙන්නේ. එම සිංහලෙන් කියනවා නම් උපතේ සිට විපත දක්වා. උපත තමයි recruitment එක. එතන ඉඳලා process එකක් ගිහිල්ලා අන්තිමට මොකද වෙන්නේ? එක්කෝ retire වෙනවා. එහෙම නැත්නම් terminate කරනවා. අස් කරලා දානවා. මොකද ඔය process එකේදී ඔය දෙකම වෙන්න පුළුවන්. ඔතන තව එකක් වෙන්න පුළුවන් resign වෙලා යන එක. එතකොට එයා resign වෙලා ගියාම අපි ආපහු process එක මුලින් ඉඳලා පටන් ගන්න ඕන recruitment වලින් ඉඳලා. මොකද ඒක replace කරන්න වෙනවා. ඔය මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මාව disturb කරලා ඕන වෙලාවක අහන්න පුළුවන්. අනිත් important එක තමයි culture. හැම organization එකකටම තියෙනවා culture එකක්. මෙතනදී අපිට මතුවෙන ප්‍රශ්නයක් තමයි new recruits. එතකොට new recruits ලගෙන් අපි කොහොමද මේ culture එකට එයාලව ඇතුල් කරගන්නේ? මෙන්න මේ process එකේදී අපි key result areas කීපයක් HR department එකේ කරනවා. මම ඒ ටික පොඩ්ඩක් explain කරලා අනිත් subject එකට යන්නම්. මොකද මනෝජ් මට ලොකු task එකක් දීලා තිනවා පැයක් ඇතුළත ඉවර කරන්න. එතකොට මෙන්න මේවා තමයි HR department එකේ key result areas වෙන්නේ. ඕගොල්ලෝ දැනගන්න organization එකකට ගියාම මෙන්න මේ areas ටික HR එකෙන් වෙනවා. අනික මේ ටික අහගෙන හිටියට පස්සේ ඔයාලට තේරෙනවා ඇති කොච්චර role එකක් play කරන්න තියෙනවද කියලා. Human resources planning අපි organization එක plan කරන්න ඕන strategic plan එකත් එක්කලා කොච්චර මිනිස්සු ඕනයිද ඉස්සරහට? මොන જાතිය මිනිස්සු ඕනද ඉස්සරහට? මොන qualifications වලට ඕනද? එතකොට අපි කොහොමද ඒ ටික fulfill කරන්න process එක හදාගන්න. ඒතොර administration of compensation system, salaries, incentive schemes දාන්න වෙනවා. මොකද salaries වලින් මිනිස්සු සතුටු කරන්න අමාරුයි. මිනිස්සුන්ට additional income එකක් ඕන වෙනවා. එතකොට අපි එයාට incentives දෙන්න ඕන. එතකොට incentive schemes design කරන්න ඕන. ඒවා HR department එකේ maintenance of competitive terms. අන්න ඒක දැන් හරි අමාරුයි. මොකද අපි දැන් tire factory එක නම් ඉන්නේ තව tire factory එකක් එක්ක තියෙන අපි competitive edge එක බලන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම වෙන්නේ අපේ employees ලගේ turnover එක වැඩි වෙලා ඒගොල්ලෝ ඒ තැන් වලට යන්න පුළුවන්. Employment and establishment matters. ඒ කියන්නේ performance system එක, මිනිසුන්ගේ transfers, මිනිසුන්ගේ promotions, මිනිසුන්ගේ disciplinary procedures, records තියාගන්න ඒවා ඒ ඔක්කොම employment and establishment matters. Human resource development, training, අපි කියනවා learning and development කියලා. මිනිස්සු train කරන්න ඕන. මිනිස්සුන්ව train කරන්න නිකම් බෑ. training needs තියනවද කියලා බලන්න ඕන. needs analyze කරන්න ඕන. මොන type එකේ training දෙන්න ඕන, soft skills දෙන්න ඕන, hard skills දෙන්න ඕන. මේ ඔක්කොම අපි බලන්න ඕන. මොකද කොච්චර දක්ෂයෙක් වුණත් වැඩක් නැහැ. එයා team player කෙනෙක් නෙමෙයි නම්. කොච්චර දක්ෂයෙක් වුණත් වැඩක් නැහැ. එයා leader කෙනෙක් නෙමෙයි නම්. කොච්චර දක්ෂයෙක් වුණත් වැඩක් නැහැ. එයාට communications බැරි නම්. මේවා උප්පත්තියෙන් මිනිස්සු අරන් එන්නේ ටික දෙනයි. ඉතුරු ඒවා අපි ට්‍රේන් කරන්න ඕන. ඒක තමයි HR department එකේ ලොකුම job එක, training and development. Employee relations මං කිව්වා conflicts හැදෙනවා, මිනිස්සුන්ගේ demands එනවා, මිනිස්සුන්ගේ leave, absenteeism ඒවා manage කරන්න ඕන, and industrial safety and health. So the employee services. Employee services තියෙනවා. අපි මිනිස්සුන්ට medical facilities දෙන්න ඕන, loan schemes දෙන්න ඕන, canteen facilities, canteen is belongs to HR department, welfare societies තියෙන්න ඕන. කවුරු හරි පවුල කෙනෙක් මැරුණොත් අපි උදව් කරන්න ඕන. ඒකට organization එක සල්ලි දෙන්නේ නැහැ. ඒක අපේ own funds හදා ගන්න ඕන employees ලගේ contribution එකෙන්. එතකොට ඒ ටික තමයි
employee services වලට එන්නේ. ඒතකොට industrial relations වල තියෙනවා union management. ඔයගොල්ලන්ට ගිහිල්ලා වැඩ කරන්න වෙන union environment එක හොඳට මතක තියාගන්න. engineersලා යන තැන් majority එක තියෙනවා trade unions. එකක් නෙමෙයි දෙකක් නෙමෙයි. දැන් මම හිටපු එක organization එක 32ක් තිබුණා trade unions. You just imagine how manage with 32 trade unions ඔක්කොම arroganceලා. අනිත් එක තමයි trade union ඔක්කොම politically power base වෙච්ච trade union. එතකොට ඔය සෙට් එක තමයි මම මේ බොහොම කෙටියෙන් කිව්වේ මොකද මට මනෝජ් දෙකව පැක් ඇතුළත සර් ඉවර කරන්න ඕන කියලා. එතකොට HR management ගැන ඔයගොල්ලන්ට ඕන question එකක් අහන්න පුළුවන්. එතකොට ඒ ඒරියා එක මම බොහොම very briefly මම මේව කරේ. ඉතින් මේකම තමයි ඇත්තටම දැන් මේක බලන්න මේක කොයිතරම් ලස්සනට personal life එකට ගැලපෙනවද කියලා. මේ process එක අය ඔයාලගේ personal life එකේ නැද්ද? ඔයාලගේ personal life එක දැන් පටන් ගන්නවා. දැන් ඔයගොල්ලෝ හරියට පටන් ගන්නනේ. දැන් ඔයගොල්ලෝ adultsලා. ඔයගොල්ලෝ පටන් ගත්තට පස්සේ ඔයගොල්ලන්ට වෙන්නේ මොනවද? ඔයගොල්ලෝ ගැන train වෙන්න ඕන. ඔයගොල්ලෝ හොඳ job එකකට යන්න ඕන. එතකොට ඔයගොල්ලන්ට සල්ලි ඕන වෙනවා. ඔයාලව develop වෙන්න ඕන. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඔයගොල්ලන්ට කොච්චර conflicts හදනවද ගියේ ඇතුලේ? society එකේ කොච්චර conflicts හදනවද? ඒතර conflict resolutions අපි දැනගෙන ඉන්න ඕන. අපේ safety, අපේ health දැන් ගොඩක් concerns තියෙනවා. මොකද ඉස්සර නම් මිනිස්සු health එක ගැන හොයන්න ගත්තේ 50න් 55න් පස්සේ. දැන් එහෙම නෙමෙයි. දැන් doctorsලා advice කරනවා ඔයාලගේ generation එකට. මොකද දැන් අපි manage කරන්නේ දැන් මගෙන් ඇහුවා එක question එකක් එක session එකකදී what are your most difficult areas? It's only one area. That is the most difficult area. What is that? I am managing X generation, Y generation, Z generation, and baby boomers. The baby boomers la කියන්නේ 1965 ඉස්සෙල්ලා ඉපදිච්ච අය. ඒත් ඉන්නවා. ඒත් manage කරනවා. X generation එකක් තියෙනවා. Y generation එකක් තියෙනවා. දැන් Z generation එකත් ඇවිල්ලා. Z generation එකත් දැන් වැඩ කරනවා 90ට පස්සේ ඉපදිච්ච අය. මේ හතර ගොල්ල හිතන හතර විදියක් තියෙනවානේ. මෙතන ටෙක්නොලොජි එක ඇප්ලයි වෙන විදියක් තියෙනවානේ. දැන් බලන්න අද ඉන්න ඔයාලගේ ජෙනරේෂන් එක ඕගොල්ලෝ කොහොමද ටෙක්නොලොජි එකත් එක්ක යන්නේ? දැන් අපිට හැරෙන්නවත් බෑනේ. ඕගොල්ලෝ SMS එකක් ගහන විදිය බලාගෙන හිටපුවාමත් අපිට නිකන් මැජික් වගේනේ. දැන් ඒ ජෙනරේෂන් එකත් එක්ක අපි මැච් වෙන්න ඕනනේ. ඕගොල්ලෝ දැන් Zoom එකට ඇවිල්ලා ඉන්නවා. එතකොට අපි එදා හිතුවේ නෑනේ Zoom එකක් ගැන. අපි එදා හිතුවේ නෑනේ Microsoft ගැන. දැන් මේක තමයි මේක කොන්ෆ්ලික්ට් එකක්. ඉතින් මේ ගානට ඔයාලගේ ගානට බේබි බූමර්ස්ලව ඩෙවලොප් කරන එක අපි කරන්නේ. ඉතින් ඒක ත්‍රෙට් එකක් නෙමෙයිද? It's a massive threat. ඔයාලා ඕගනයිසේෂන් එකේ ඕක ත්‍රෙට් එකක් නෙමෙයි කියන්නේ කොහොමද? ඕගොල්ලන්ගේ ගෙදර ඔයාලයි අම්මයි සීයයි ආච්චි සීයයි කොහොමද කොන්ෆ්ලික්ට් එක? ඔය ජෙනරේෂන් තුන කොහොමද ඔයගොල්ලෝ මැච් කරන්නේ? ඔයාලව කන්ට්‍රෝල් කරන්න ආච්චි සීයයි ආපුවම කොන්ෆ්ලික්ට් එකක් නෙමෙයිද එතන? අම්මයි තාත්තයි මැද්දට පැන්නාම එතන කොන්ෆ්ලික්ට් එකක් නැද්ද? මේ same thing මේ කතන්දරේ තමයි අපි ඉන්නේ. ඒ හින්දා මට මේක පැය ගාණක් වුණත් කතා කරන්න පුළුවන්. ඒ වුණාට I have some restrictions. ඉතින් මේ මම එතන ඒ ටික පොඩ්ඩක් හෝල් කරනවා. අපි වෙන දවසක එතනින් එහාට ඕනනම් අපි කතා කරමු. එතකොට මනෝජ්‍ය මට කතා කරා අනිත් එක තමයි මේ volunteering. වොලන්ටරි කියන එක තමයි මිනිහෙකුට අත්‍යවශ්‍යම දේ. දැන් මේක I must thank මනෝජ්‍ය මේක මේ ගත් එක හරි හොඳයි. මොකද දැන් අපේ professional institutions තියෙනවානේ. දැන් professional bodies වල ගොඩාක් වැඩ තියෙනවා කරන්න. දැන් මම professional bodies දෙකක president වෙනකන් ආවා. ඒක long way. අවුරුදු ගාණක් තිස්සේ ගොඩාක් වැඩ කරලා තමයි එතෙන්ට එන්න ඕන. දැන් මේක ඇවිල්ලා volunteering. So volunteer කරනවා කියන එක ලේසි නෑ මිනිස්සෙකුට. එතකොට මේක volunteer කරපුවාම අපිට මොනවද හම්බ වෙන්නේ? ඇයි අපි volunteer කරන්නේ? මොකද්ද අපිට තියෙන advantage එක? මේක free of charge වැඩක්. මේකට මේ අපිට සත පහක්වත් අපිට හම්බ වෙන්නේ නෑ. මොනවද අපිට හම්බ වෙන්නේ? අපිට හම්බ වෙන ලොකු දේවල් තියෙනවා.
අපිට අන්න ඒක තමයි මිනිස්සු තේරුම් ගන්න නැත්තේ. මම දන්නවා අපේ මේ young generation එක අපේ institutions වල meetings වලට එන්නේ නැහැ. Various reasons. wife ගේ ප්‍රශ්න කියනවා, ළමයාගේ ප්‍රශ්න කියනවා, ගොඩාක් ಜಾති කතා කරනවා. එතකොට මේ voluntary කියන එකෙන් අපිට ගන්න පුළුවන් දේවල් තමයි මොනවද? You are connecting with lot of people. You are connecting with lot of people. ඒක කොහෙද හම්බ වෙන්නේ? ඒක හම්බ වෙන්නේ නැහැ ඔයගොල්ලන්ගේ ලයිෆ් එකේ. අනික ඔයගොල්ලන් හම්බ වෙනවා various generations වලට හම්බ වෙනවා. හරි? various generations හම්බ වෙනවා. various professionals හම්බ වෙනවා. various experience හම්බ වෙනවා. මේක හරි වටිනවා. මේක හරි වටිනවා. මොකද ඒගොල්ලෝ respect කරනවා volunteers ලට. එතකොට volunteers ලට පුළුවන් දැන් අපි තරුණ කාලේ අපි ඔය voluntary works කරනකොට හම්බ වෙච්ච අය අපිට හරි ප්‍රයෝජනයක් වුණා අපිට එක එක jobs හොයාගන්න. ඒ කියන්නේ ඒකොල්ලොම ඇවිල්ලා අපිට කතා කරලා කියනවා මෙන්න offer එකක් තියෙනවා මෙන්න මේ වගේ don't you like for a break. එතන මේවා apply කරන්න ඕන ඒක real head hunting. දැන් මේ වගේ advantages ඔයාලට හම්බ වෙනවා. volunteering වලින් ඔයගොල්ලන්ගේ mindsets වලට ලොකු වෙනසක් වෙනවා. මොකද you are recognized by the society. You are recognized by the society. Society එක මේක සල්ලි වලට කරන වැඩක් නෙමෙයිනේ. ඒක ඕගොල්ලන්ගේ mindset එක ගොඩාක් free වෙනවා. ඕගොල්ලන්ට ලොකු recognition එකක් එනකොට ඔය ඕගොල්ලන්ගේ තියෙන stress ඔක්කොම release වෙනවා. ඒකම ඔයාලගේ career advancement එකක් තියෙනවා. ඒ හින්දා මම හැමතිස්සෙම කියන එකක් තමයි මේ volunteering කියන එක volunteer වෙන්න කියලා මම කියන්නේ මොකද්ද මේකේ අපිට හම්බ වෙන skills මම ආයේ කියන team work team එකක් එක්ක වැඩ කරන්න පුරුදු වෙනවා. අනික different varieties of members, team members, different varieties. ඒ කියන්නේ දැන් ඕකොල්ලන්ගේ ඔය අද ඉන්න ටීම් එකේ ඉන්නවනේ අද ඉන්න ටීම් එක ඔක්කොමල එක වගේ. හරි? ඔක්කොමල එක වගේ. දැන් ඔහොම නෙමේ ප්‍රොෆෙෂනල් බොඩි එකකට ගියා නම් එහෙම නැත්නම් ඔය volunteer organization එකකට ගියා නම් අර මං කියපු ජෙනරේෂන් හතරම තියෙනවා. ජෙනරේෂන් හතර විදිහකට හිතා. දැන් මෙතන කොච්චර ටීම් වර්ක් එකක් තියෙයිද? communications. අනික ඕගොල්ලන්ගේ language skills develop වෙනවා. ඕගොල්ලෝ දැනගන්නවා කොහොමද communicate වෙන්න ඕන කියලා. communications තියෙන. අනික problem solving කරනකොට ඕගොල්ලෝ part and parcel of the process. අයි ඕගොල්ලෝ volunteers ලානේ. ඒතර ඒක හරි important. අනිත් එක තමයි task management. volunteer organizations වල අපිට task එකක් දෙනවා. ඒ task එක අපි manage කරන්න ඕන. එතකොට අපිට ලොකු organizing power එකක් එනවා. event එකක් organize කරනකොට කොච්චර process එකක් තියෙනවද? එතකොට ඕගොල්ලෝ දැනගන්නවා මේ process එක ඔයාලා කොහොමද manage කරන්නේ. මොකද මේකේ bossලා නැහැනේ. මේකේ bossලා නැහැ. all are volunteers. එතකොට ඕගොල්ලන් discuss කරන්න පුළුවන්. ඕගොල්ලන් trial and error කරලා බලන්න පුළුවන්. මොකද there's no lost. හරි? අනික ඕගොල්ලන්ට වරදිනකොට අල්ල ගන්න කට්ටිය ඉන්නවා. organization එක වැරදුනහම මොනවද වෙන්නේ? discipline reaction. But volunteer organization එක discipline reaction නැහැ. බොහොම හොඳට කියලා දෙනවා අර වැරදුනේ කොහෙද කියලා. ඒ හින්දා ඒක හරිම important. මොකද especially connect with new people. Connect with new people කියන එක සල්ලි වලට ගන්න බෑ. stress එක release කරගන්න එක සල්ලි වලට ගන්න බෑ. And the self satisfaction. Why we work, why we live, for our own satisfaction. More you volunteer, the more benefits you will get. That is the most important one. I am requesting you, I am advising you, whatever the volunteer organization that you can work, please do. Especially professional bodies. Initially, you will be able to get to your affiliate memberships, work with affiliate membership. Then only you can go to the
professional memberships later on. Mama professional institutions mama insist කරන්නේ වෙන මොනවත් හින්දා නෙමෙයි ඕගොල්ලන්ට ඔයාලගේ HR development එකත් එක්කම subject development එකකුත් ඕගොල්ලන්ට එනවා මොකද ඕගොල්ලෝ professional organization එකත් එක්ක වැඩ කරන ඉඳ especially දැන් OPA වගේ ගත්තා නම් 32 professions 52 professional bodies doctors, engineers, lawyers, HR practitioners, valuers, everybody, you name it, they have it. Right? 32 professions. This is the unique organization in the world. In the world. The Eva sambandha wenna puluwan through your professional organization. And also you get the fun as well. Look, we know that maker. එකයි මම stress relief වෙනවා කියලා. So that is the area, and also I think any sorry, Manodya? Yes, sir. I'm not disconnected, no? No, sir. No, sir. We can clearly hear you. Right. So before I get into the conflicts, because conflicts and interweaving, it takes little time. So can I get into the conflicts? Sure, sir. No problem. Right. The next subject that he has given to me, how to avoid and balance conflicts with which arise at work. Conflicts not only at the workplace. Not only at the workplace, there are other places also you get conflicts. What are the other places? The society, home, workplace, everywhere you get conflicts. How to avoid conflicts? Rather than resolving conflicts, how to avoid conflicts? Are you scared about conflicts? Still, whether you scared or not, you get conflicts. That's the beauty of it. Conflict is an opportunity for growth. More the merrier. More you get conflicts, your growth will develop more and more. Why? Don't run away from conflicts. ඔය මිනිස්සු වහබීලත් මැරෙන්නේ. තමන්ගේ ප්‍රශ්න හින්දාම නෙමෙයි අනුන්ගේ ප්‍රශ්න හින්දාත් වහබනවා. Conflict resolution දන්නේ නැති හින්දා. conflict එකට බය හින්දා. conflict එකකදී ඉස්සර වෙලාම එකක් තමයි අපි avoid කරගන්න නම් කොහොම මොකද්ද කරන්න ඕන කියන එක අපි ඉස්සෙල්ලා බලනවා. කොහොමද අපි conflict එකක් avoid කරගන්නේ? Listen first. අපේ listening skill එක හරිම සෞතුයිනේ. Especially Sri Lankans. මොකක් හරි ප්‍රශ්නයක් ආපුවම අපි decision එක දීලා ඉවරයිනේ ප්‍රශ්න කතා කරලා ඉවර වෙන්නත් ඉස්සෙල්ලා. ඕක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. Listen first. Talk second. It's a theory. අපි උගන්වනවා listening skills කියලා එකක්. අපි තව ටිකක් ඕගොල්ලෝ උඩහට යනකොට professional level එකට එනකොට listening skills, negotiation skills ඒවා ඉගෙන ගන්න ඕන. හොඳට අහුම්කම් දෙන්න. එතකොට හුඟක් ඒවා avoid කරගන්න පුළුවන්. දැන් මම HR practitioner කෙනෙක් හැටියට මම දන්නවා සමහර ළමයි අර boisterous විදියට හැසිරෙන්නේ අර මේ අර කුළුමීමු වගේ. අපි කියන්නේ boisterous ලා කියලා. එහෙම හැසිරෙන ළමයි ඉන්නවා. මට මතකයි එක සැරයක් මම වැඩ කරපු ෆැක්ටරි එක මට කම්ප්ලේන් එකක් ආවා ඒ ගෑනු ළමයා හරිම දරුණුයි කියලා. හරිම දරුණුයි බඩු මුට්ටු එයාට තරහ ගියාම බඩු මුට්ටු විසි කරනවා. මට කිව්වා මෙයාව මේ අංගොඩ හොස්පිටල් එකට ගෙනියන්න කියලා. මෙයාව හදන්න බෑ කියලා. I called the girl.
අයි මම එයාට වාඩි වෙන්න කිව්වා මගේ මේස ඉස්සරහ පිට. වාඩි වෙලා චුට්ටක් වෙලා ඉන්න දුන්න මං එයාට. මං එයාට තේහෙකුත් ගෙන්නලා දුන්නා. මේ ෆැක්ටරි වර්කර් කෙනෙක්. ෆැක්ටරි වර්කර් කෙනෙක්. එතකොට හෙඩ් ඔෆ් HR ගේ රූම් එක කියන්නේ ලොකු කාමරයක්, සෙටි බෙකින් එකක් තියලා ගොඩක් සැපට තියෙන කාමරයක් මේක. එයා හොඳ පුටුවක වාඩි වෙලා තේහෙකුත් බීලා ටිකක් වෙලා ගියාට පස්සේ මං ඇහුවා මොකද්ද ඔයාගේ තියෙන ප්‍රශ්නේ කියලා. ඔක්කොම ටික මාත් එක්ක කිව්වා. ඔක්කොම කියලා ඉවරුණාට පස්සේ කිව්වා සර් මට දැන් මේ ප්‍රශ්න එකකටවත් උත්තර ඕනේ නැහැ. උත්තර හම්බෙලා ඉවරයි දැන්. මට මේ කරපු සැලකිල්ල ඇති සර් මෙතනින් එහාට මගෙන් කිසිම කරදරයක් කාටවත් වෙන්නේ නැහැ. මගෙන් මට මේක කියා ගන්න කෙනෙක් නැතුව හිටියේ. මේක අහන්න කෙනෙක් නැහැ. අය ඔක්කොම මේ ළමයා බොයිට්‍රස් කෙනෙක් හැටියට වැඩ කරනවා. එතන ඉවරයි. ඉතින් මොකද්ද මං කරේ? කොන්ෆ්ලික්ට් එක කොහොමද මං ඉවර කරේ? ලිස්නින්. ඒ ළමයා අවොයිඩ් කරගත්තේ මොකද එතනින් එහාට? එයාට මම ඇහුම්කන් දීපු හින්දා. The other one is set clear expectations. Clear expectations. පැටලිලි සහිතව දෙන්න එපා. You can avoid. ඔයා පැටලෙවිල්ලක් වුණොත් තමයි කොන්ෆ්ලික්ට් එකක් හැදෙන්නේ. එහෙනම් ඔයා පටලවා ගන්න යන්න එපා. ඔයා very clear person කෙනෙක් වෙන්න. Encourage collaborations. ඔයා තනි වෙන්න ගියොත් තමයි මේ කොන්ෆ්ලික්ට්ස් හැදෙන්නේ. කතන්දර හදන්න මිනිස්සු ඒකෙදිනේ. ඒක කොන්ෆ්ලික්ට් එකක් වෙනවා. The collaboration. Very clear collaboration. Spend time for new developments. ඔය gossip කිය ඉන්න ඕනේ නෑනේ. Spend your time for new developments. Get to know the difference of your team. ඕකොල්ලෝ හොඳට මතක තියාගන්න ඔයාලගේ ටීම් එකේ ඉන්න අයගේ qualities ඕකොල්ලෝ හොඳට ස්ටඩි කරන්න ඕන නැත්නම් ඒක කොන්ෆ්ලික්ට් එකක් බවට පත් වෙනවා. එක එක්කෙනා එක එක ඇජෙන්ඩා වලින් තමයි ඉන්නේ. ඒ ඇජෙන්ඩා එක හරියට තේරුම් ගන්න ඕන. ඒක හරිම ඉම්පෝටන්ට්. Discourage gossip. Gossip වලට නම් යන්න එපා ඕගනයිසේෂන් එක ඇතුලේ. එහෙම ගියොත් කොන්ෆ්ලික්ට් එකක් හැදෙනවා. Encourage friendships. ඕනතරම් යාළුවෝ හදාගන්න. Most important, don't criticize. Don't complain. Don't blame people. ඔය මිනිස්සු criticize කරන්න ගියාම තමයි ඔය ප්‍රශ්න වලට මූලිකම ප්‍රශ්නේ ඇති වෙන්නේ. එතකොට how do you going to resolve if there's a conflict? How to resolve? හැබැයි resolve කරන්න ඉස්සර you have to be open. ඔයා open වෙන්න ඕන. ඔයා open වෙන්නේ නැතුව ඔයා හංගගෙන ඔයා වෙනම ඇජෙන්ඩා එකකින් කතා කරන්න ගියොත් ඒ කොන්ෆ්ලික්ට් එක නම් resolve කරන්නවත් avoid කරන්නවත් හම්බ වෙන්නේ නැහැ. Be sensitive. මිනිහෙක් ඔය ප්‍රශ්නයක් අහගෙන ඉන්නකොට ඔයාලා sensitive වෙන්න ඕන. නැත්තම් සමහරු මම දැකලා තියෙනවා අර මිනිහා ඔක්කොම කතන්දරේ කියන ඕගොල්ලෝගේ වැඩක් කර කර ඉන්නවා. වෙන කරන්නම දෙයක් නැත්තම් WhatsApp බලනවා. එහෙම කරලා කොන්ෆ්ලික්ට් රිසෝල්ව් කරන්න බෑ. එයා අහුම්කන් නොදුන්නත් අහගෙන ඉන්නවා කියලා පේන්නවත් ඕන. එතකොට තමයි එයා හැපි. අනික be gracious. hina වෙලා එයාත් එක්ක අපි මේ ප්‍රශ්නේ ඔයත් එක්ක බෙදා ගන්නවා කියන තැන අපි ඉන්න ඕන. එතන තමයි ඉන්න ඕන. අනික දැන් ටෙන්ස් සිටුේෂන් එකක් වෙන්න පුළුවන්. සමහර විට රණ්ඩු වෙන කොන්ෆ්ලික්ට් එකක් වෙන්න පුළුවන්. එහෙම ටෙන්ස් සිටුේෂන් එකකදී බන කියන්න යන්න එපා. කොන්ෆ්ලික්ට් රිසෝල්ව් කරනවා කියලා නීති හදාගෙන යන්න එපා. ඒ වගේ තැනකදී අපි කරන්න ඕන පුළුවන් තරම් ඉක්මනට ඒක ඩිෆියුස් කරලා දාන්න ඕන. ඒ ටෙන්ස් සිටුේෂන් එක ඩිෆියුස් කරලා දාන්න ඕන. ඒක ඩිෆියුස් කරන්නේ නැතුව එතන බන කියන්න ගියාට වැඩක් නැහැ. අර බුදුහාමුදුරුවෝ කියලා දිනනවානේ බඩගින්නේ ඉන්න මිනිහට බන කියලා වැඩක් නැහැ. මිනිහට කන දීලා ඉන්න ඕන කියලා. ඒ වගේ ටෙන්ස් සිටුේෂන් එකක් තියෙනවා නම් ඒක අපි ඉවර කරලා ඉන්න ඕන. Then express your opinion. Tense situation එකෙන් පස්සේ call the people and express your opinion in a respectful manner. හොඳට මතක තියාගන්න everybody likes respect. ඕගොල්ලෝ අකමැතිද?
ඔයගොල්ලන්ට ගෞරව කරනවට ඔයගොල්ලෝ අකමැතිද? නෑ ඔයගොල්ලෝ හරි ආසයි. හරි ආසාවෙන් ඉන්න මිනිස්සු ගෞරව කරනවා නම්. හැබැයි to get respect give respect. මිනිස්සුන්ට බොහොම respectfully කතා කරන්න සත පහක්වත් යන්නේ නෑ. ඔයාට කිසි damage එකක් වෙන්නෙත් නෑ. එළියට ගිහිල්ලා කියයි ඒ මහත්තයාට ප්‍රශ්න කියපුවාම බඩ පිරෙනවා කියලා. ඒ හින්දා මේවා ඕගොල්ලන්ට ඔයාලගේ වර්ක් ප්ලේස් එක ඇතුලේ ඇති වෙන සිද්ධි මේවා. මේවා අපි දැකලා තියෙනවා. අපිට වර්ක්ෂොප් මැනේජර්ස්ලා වර්ක්ෂොප් ඉන්ජිනියර්ස්ලා කඩාගෙන එන්නේ අපි ගාවට. ඇවිල්ලා අනේ ලොකු ප්‍රශ්නයක් මැදිහත් වෙන්න මේකට මිනිස්සු ගහ ගන්නවා. ඉතින් ඇයි? එයා ගාව නෑ conflict resolution method එක එයා දන්නේ නෑ. එද ඕකොල්ලෝ මේවා ඉගෙනගෙන ගියාම ඕගොල්ලන්ට හම් වෙන additional marks. එතකොට managing director HR head කියනවා අර අහවලාට ඉන්න workshop එකක් තියෙනවා නම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අහවලා ඉන්න work unit එකේ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. එයා manage කරගන්නවා. අනිත් එක තමයි ප්‍රශ්නේ දරුණු නම් තව තියරි එකක් තියෙනවා. මොකද්ද? postpone කරන්න. එවෙලේ issues හොයන්න යන්න එපා. ඒක postpone කරන්න පොඩ්ඩක්. ඒක පොඩ්ඩක් postpone කරපුවාම you have time to think. You have time to get advice. You should have a mentor. ඔයාලට ඉන්න ඕන mentor කෙනෙක්. ඔයාලට ඉන්න ඕන කවුරු හරි ඔයාට වඩා දැනුම තියෙන කෙනෙක් ඕන වෙලාවක කතා කරලා අහගන්න දෙයක්. ඒතර ඔයාට time එක තියෙනවා. ඒතකොට ඒක පොඩ්ඩක් postpone කරලා තිබ්බාම ඔයාට වෙලාව තියෙනවා. ඒ වෙලාවත් එක්ක අරගොල්ලන්ගේ ප්‍රශ්නෙත් වෙලාව ගන්නවා කියලා මාස ගණන් ගන්න බෑ. Maybe tomorrow morning or tomorrow evening. Definite word එකක් දෙන්න ඕන. අපි පස්සේ කතා කරමු කියන වචනේ නම් පාවිච්චි කරන්න එපා. මොකද ඒවා subjective. හැම එකක්ම definite වෙන්න ඕන. එහෙම නැති වුණොත් මිනිස්සු ගණන් ගන්නේ නැහැ. ඒ අර ඒ කියන්නේ politicians ලව මිනිස්සු ගණන් ගන්න නැති කියන හැම එකටම සලකා බලනවා කියනවානේ. ඒ සලකා බලන්න ගියොත් මිනිස්සු ඒවට කැමති නැහැ. ඒ හින්දා ඔයාලා ඕගනයිසේෂන් එකේ වැඩ කරනකොට ඕගොල්ලන්ට කොන්ෆ්ලික්ට් එකක් ආවා නම් හොඳට මතක තියාගන්න definite words දෙන්න ඕන. හරි? එතකොට ආගියු කරන්න බෑ කොන්ෆ්ලික්ට් රෙසලූෂන් එකකට යනවා නම්. කොන්ෆ්ලික්ට් රෙසලූෂන් එක ආගියුමන්ට්ස් නෑ. දෙපැත්තම කියන දේවල් හොඳට අහගෙන ඉන්න ඕන. ඒකේ ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ඔපිනියන් එක කියන්න පුළුවන්. ඒක ආගියුමන්ට් එකක් නෙමෙයි. ඊට පස්සේ හුඟක් වෙලාවට දෙකොල්ලෝ අතර ඕකටනේ අපි අර ට්‍රේඩ් යූනියන්ස් එක්කලා අපි කරන්නේ කලෙක්ටිව් බාගේනින් කියලා. ඕගොල්ලන්ට ඔය හම්බ වෙයි ඕගනයිසේෂන්ස් වලට ගියාම ඔයාලගේ ඉන්ක්‍රිමන්ට් වැඩි වෙන්නේ කොහමද? ඔයාලගේ පඩි වැඩි වෙන්නේ කොහමද? ඕගොල්ලන්ගේ කැන්ටින් ෆැසිලිටිස් වැඩි වෙන්නේ කොහමද? ඉන්ෂුරන්ස් එක වැඩි වෙන්නේ කොහමද? මේවා ඔක්කොම ට්‍රේඩ් යූනියන්ස් ඇවිල්ලා මැනේජ්මන්ට් එකත් එක්කලා HR එක තමයි හැන්ඩල් කරන්නේ. කලෙක්ටිව් බාගේනින් එකක් කරනවා. එතන ඉතින් ගොඩාක් කොන්ෆ්ලික්ට්ස් තමයි හැදෙන්නේ. ඒ කොන්ෆ්ලික්ට් එක රෙසලූෂන් එකකට යන්න රිසෝල්ව් කරන්න කොහොමද කියන එක තමයි ඕගොල්ලන්ගේ ලොකුම ටාගට් එක වෙන්නේ. ඒක තමයි මට කොන්ෆ්ලික්ට්ස් ගැන බොහොම බ්‍රීෆ්ලි කියලා දෙන්න තියෙන්නේ. මම ගොඩාක් කැමතියි අනිත් සබ්ජෙක්ට් එකට ටිකක් වෙලාව ගන්න ඉන්ටර්විවිං ස්කිල්ස්. අනිත් එක තමයි ගොඩාක් අයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා තමන්ගේ CV එක හදාගන්න හැටි. ඉන්ටර්විව් එකට යන්න ඉස්සෙල්ලා CV එකක් ඕනනේ. ඔය CV එක හදාගන්න තැන ඉඳලා තමයි ඔයගොල්ලෝ ෆේල් වෙන්නේ. ඉස්සෙල්ලාම අපේ මොකද්ද ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක? දැන් ඔයගොල්ලෝ දන්නවනේ ඔයගොල්ලන්ගේ වැඩිමහල් අක්කලා එහෙම ඇතිනේ ගෙවල් වල. මනමාලෙක් බලන් එනවා කියපු දාට මොනවද ඒගොල්ලෝ අඳින ඇඳුම? ඒගොල්ලන්ට තියෙන හොඳම එක. ඇයි ඒ? ෆස්ට් ඉම්ප්‍රෙෂන්. ඒක අම්මලා දන්නවා. ෆස්ට් ඉම්ප්‍රෙෂන්. කතාවටත් කියනවා ළමයෝ පළවෙනි දවසේම වැරදියට හිතන්න ඉඩ අරින්න එපා කියලා. එතකොට එම්ප්ලොයිමන්ට් එකක් හොයාගෙන යනකොට මොකද්ද ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක? CV එක. එතකොට ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකම හරි නැත්තම් අපි ඔයාලව කෝල් කරන්නේ නැහැ ඉන්ටර්විව්ස් වලට. එතකොට CV එකෙන් අපි 25ක් දීලා ඉවරයි. CV එකෙන් 25ක් අපි දීලා ඉවරයි. එතකොට CV එකක් කොහොමද හදන්නේ? CV එක ඉස්සෙල්ලාම
දැන් modern CVs වල අපි කරන්නේ අපේ නම address එක contact numbers ඒ modern CVs වල දැන් ඉස්සර CVs වල ඒ ටික යන්නේ personal details කියලා අන්තිමට. දැන් මේ මිනිස්සුත් රිසර්ච් කරනවානේ CV එකක් කොහොමද ඇට්‍රැක්ටිව් කරගන්නේ කියලා. ඒ රිසර්ච් වල ප්‍රතිඵල තමයි. සමහර CVs තියෙනවා අන්තිමටම personal data දෙනවා මුල දෙන්නේ නැහැ. සමහර ඒවල දෙනවා අයින කොලම් එකක් දාලා ඒකේ තමයි personal data තියෙන්නේ. මුල හරි අග හරි ඒක දෙන්නේ නැහැ. ඒ ගැන එච්චර worry වෙන්න ඕනේ නැහැ. ඒ pattern එක මොක වුණත් අපිට ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද නම ගම අපි දන්නවා. මම අපි කෝල් කරන්නේ ඒකෙන්නේ. CV එකේ කොහේ හරි තිබිලා අපි ඒක හොයා ගන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනෙත් නෑ. එහෙනම් මොනවාද අපිට ප්‍රශ්න? add heading statement එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ objective එකක් තියෙන්න ඕන. ඒ objective එක හැබැයි අපි බලනවා ඒක කොයිතරම් දුරට workable ද feasible ද කියලා. ඒක හොඳ practitioner කෙනෙක් නම් ඒක කියවලා බලනවා. එතකොට පොඩි අන්ඩර්ස්ටෑන්ඩින් එකක් එනවා මොන වගේ කෙනෙක්ද කියලා. ඒක අහගෙන ලිව්වට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ඕනකම තියෙන්නේ එහෙම ඉන්ට්‍රස්ට් එකක්වත් තියනවාද කියලා. ඊළඟට ඕගොල්ලන්ගේ ඩීටේල්ස් දාන්න ඕන chronological order එකට. අපි දැකලා තියෙනවා CVs එන්නේ ඔය chronological order එක අනිත් පැත්තට. පහේ ශිෂ්‍යත්ව පාස් වුණා නම් ඒකත් දානවා. kindergartens ගියා නම් ඒකත් දානවා. මොන ස්කෝල වලටද ගියේ කියලා ඒකත් දානවා. දාම් පාසල් ගියාද කියලා ඒකත් දානවා. ඔය ඔක්කොම මුල. දැන් මේ අපි ගන්න කාවද? අපි හිතමුකෝ අපි ගන්නේ ඉංජිනේර කෙනෙක් කියලා. අපි ඉංජිනේර කෙනෙක්ව රෙක්රූට් කරන්න යනවනම් මොනවද අපිට ඕන? අපිට එයාගේ highest qualification එක දිහා තමයි අපි බලන්නේ. ඒ හින්දා මතක තියාගන්න ඔයාලා පටන් ගන්න ඕන CV එක ඔයාලගේ highest qualification එකේ ඉඳලා. එතන ඉඳලයි පල්ලහැට ලියන්න ඕන. එතකොට අපි ඉන්ට්‍රස්ටඩ් නම් තමයි පල්ලහැ ටික කියවන්නේ. නැත්නම් අපි නොකියුවත් අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද අපි දන්නවා අපේ රික්වයර්මන්ට් අපි ජොබ් ප්‍රොෆයිල් එකක් හදලා තියෙනවා. අපි ඇඩ්වර්ටයිස්මන්ට් එක දාන්නේ එහෙමයි ජොබ් ප්‍රොෆයිල් and the person's profile. HR ඉගෙන ගන්න ළමයි දන්නවා මේක. ඔය මනෝද්දේල දන්නවා ඕක. ජොබ් ප්‍රොෆයිල් කියන්නේ මොකද්ද? person's profile මොකද්ද කියලා. එතකොට මේ ජොබ් ප්‍රොෆයිල් එකට මැච් වෙන මිනිහෙක්ද කියන එක තමයි අපිට දැනගන්න ඕන. එතකොට include necessary technical details. Technical details තියෙනවා නම් ඒවා include කරන්න ඕන. Highlight your achievements and accomplishments. සමහරු ඉන්නවා හොඳ achievements තියෙන මිනිස්සු. හොඳ leadership qualities තියෙන අය. හොඳ team work කරපු අය. හොඳ innovations තියෙන අය. ඉතින් ඒව ලියන්න ඕන. ඒක CV එකේ තියෙන්න ඕන. එතකොට අපි දන්නවා මෙයාට කොහොමද leadership qualities තියෙනවද? අනික extra curricular activities මොනවද තියෙන්නේ? ඒවා තියෙන්න ඕන. අනික ඕගොල්ලන්ගේ professional education and the academic education ඕගොල්ලෝ very clearly state කරන්න ඕන. ඒවල තියෙන plus ඒවා. ඔක්කොම දාන්නවා. දැන් සමහරු ඉන්නවා මට මේ ළඟදී CV එකක් හම්බ වුණා graduate කෙනෙකුට. එයාට first class එකක් තියෙනවා. එයා ඒක දාලා නැහැ CV එකේ. එයාගේ CV එකේ දාලා නැහැ. ඇයි එහෙනම් මම එයාට කෝල් කරේ? එයාට කෝල් කරේ මට වෙන කෙනෙක් කිව්වා ඔය ළමයා බැච් ටොප් කියලා. ඉතින් එහෙනම් මම කෝල් කරේ. බලන්න කොච්චර වීක්ද කියලා. අපරාධයක් මිස් වෙනවා තව ටිකක්. අපි අව ගත්තා. හොඳ ළමෙක්. බ්‍රිලියන්ට් ළමෙක්. හැබැයි HR දන්නේ නැහැ. CV එකක් ලියා ගන්න දන්නේ නැහැ. හොඳ වෙලාවට එයාට උගන්වපු ලෙක්චරර් කෙනෙක් අපි ගාව හිටපු හින්දා එයා තමයි අපිට කතා කරලා කිව්වේ මෙයාට ඇයි කෝල් කරේ නැත්තේ කියලා. මං කෝල් කරන්න ඕනේ නැහැ. මෙයාට ජෙනරල් ඩිග්‍රී එකක් තියෙන්නේ. අපිට වැඩක් නැහැ. ඒ ගමන කිව්වා නෑ මේ ළමයාට ෆස්ට් ක්ලාස්. මං කිව්වා ඕක දිහා බලලා කියන්න පුළුවන් නම් මෙයාගේ ෆස්ට් ක්ලාස් එක කොහෙද තියෙන්නේ කියලා. එයාත් ඔළුවේ අත ගහගත්තා මේ ළමයෙකුට CV එකක් ලියන්න දන්නේ නැති එක ගැන. එතකොට යුනිවර්සිටි එකේ නම ලියන්න ඕන. යුනිවර්සිටි එක මෙන්ෂන් කරන සමහරු දානවා BSc ඉංජිනේරින් කියලා. කොහෙන් ගත්ත එකක්ද කියලා අපි දන්නේ නැහැ. මේජරින් මොනවද කියලා නැහැ. මේවා ඔක්කොම CV එකට එන්න ඕන. සමහරුන්ට තියෙනවා awards. honors තියෙනවා. ඒව දාන්න ඕන. ඒව තමයි ඔය මුලම ටිකේ ඉන්ක්ලූඩ් වෙන්න ඕන. මොකද A4 sheet එකේ පළවෙනි කෑල්ල තමයි හුඟක් වෙලාවට අපි කියවන්නේ. ඊළඟට ලොකු ප්‍රශ්නයක් තියෙනවා
මේ ෆොටෝ එකක් දානවද නැද්ද කියලා. දැන් සමහර කාණ්ඩ කියනවා ෆොටෝ එක දාන්න ඕනේ නැහැ. මොකද ඒ ෆොටෝ එක පාවිච්චි කරයි කියලා වෙන ඒවට. ඒවට බය වෙන්න එපා. මොකද සමහරුන්ට හොඳ පර්සනැලිටි එකක් තියෙනවා. ඒ පර්සනැලිටි එකයි මාකට් කරන්න බැරි. ඒ පර්සනැලිටි එක මාකට් කරන්න. හැබැයි පර්සනැලිටි මාකට් කරන්න ගිහිල්ලා රිවර්ස් යන්නත් පුළුවන්. ඒ කොහොමද? සමහරු දන්නේ නැහැ ෆොටෝ එකක් ගන්න හැටි. මේ ළඟදි මට ගෑනු ළමයෙකුගේ CV එකක් ආවා. මේ මම ඒ ළමයාව හෙට ඉන්ටර්විව් කරනවා. මගේ ඉන්ටර්විව් එකේ පළවෙනිම එක මම එයාට කියන්නේ හරි ෆොටෝ එකක් දාන්න ඉගෙන ගන්න කියලා. මොකද ඒ ළමයා බ්‍රිලියන්ට් ළමයෙක්. හැබැයි අර පැත්ත වීක් ඒකත් රෙකමෙන්ඩේෂන් එකකින් ආපු නිසා මම ගත්තා මිසක් නැත්තම් ගන්න නැහැ. එයාගේ ෆොටෝ එක මොකක්ද දන්නවද දාලා තිබුණේ? පාරේ ගහපු සෙල්ෆියක්. පිටිපස්සේ ඉන්න සෙට් එක ඔක්කොම. ගනීද? කොණ්ඩේ කඩලා දාලා සෙල්ෆියක් දාලා ඒක දාලා එවනවා මෙන්න. කරන්න එපා ඒක. ෆොටෝ එකක් දානවා නම් පිරිමි ළමයෙක් නම් ටයි එක කෝට් එක ඇඳලා ගත්ත කෙලින් බලාගෙන ඉන්න ෆොටෝ එකක් දාන්න. ඔයාගේ පර්සනැලිටි එක පෙන්වන්න පුළුවන් විදියට දාන්න. සමහර ප්‍රොෆෙෂනල් ස්ටුඩියෝස් තියෙනවා. ඒ අයට කියපුවම CV එකට කියලා ඒගොල්ලෝ දන්නවා ඒක හදන්න. ගෑනු ළමයි මේ ඉවෙන්ට් එකේ ඇති ගෝඩ් ෂේක් කොණ්ඩේ කඩලා දාලා පැත්තට හැරිලා ගන්න එපා. මේ තව එකක් මට හම්බුණා මේ ළඟදී ගහක් අල්ලගෙන ෆොටෝ එකක් කරා. එහෙම කරන්න එපා. හුඟක් වෙලාවට ගෑනු ළමයින්ට ජැකට් එකක් ඇඳලා ගන්න ඩීසන්ට් ෆොටෝග්‍රාෆ් එකක් දාන්න. සමහරු සන්ග්ලාස් දාලා දානවානේ. ගණීද? මම නම් විසි කරනවා. මම නම් ගන්නෙවත් නෑ ඒවා. ඉතින් ඒ හින්දා තමන්ගේ මාකට් කරන්න පුළුවන් ඒවා CV එක හරහා මාකට් කරන්න. තමන්ට හොඳ පර්සනැලිටි එකක් තියෙනවා නම් ඒක දාන්න. හැබැයි ඒක හරියටම පර්සනැලිටි එකක් හැටියටම දාන්න ඕන. ඒක මතක තියාගන්න. එතකොට CV එක ගියාට පස්සේ තමයි දැන් වැඩේ තියෙන්නේ. දැන් ඉන්ටර්විව් එක කෝල් කරපුවාම හුඟක් අය ඉන්ටර්විව් එකට එන්නේ ජොබ් එක ගන්න බලාගෙන. හැබැයි කරන්න ඕන જાති මොනවත් කරන්නේ නැහැ. සමහරු එනවා දාඩිය පෙරාගෙන හති දාගෙන එනවා. ඇයි ඒ? අපි හරියට ජොබ් එකකට යනවා නම් මම ඕගොල්ලන්ට කියන්නේ පුළුවන්කමක් තියෙනවා නම් ඉස්සෙල්ලා දවසේ ගිහින් බලන්න ඒ ලොකේෂන් එක කොහෙද තියෙන්නේ කියලා. පුළුවන්කමක් තියෙනවා නම් අඩුම තරමේ හරියට අහගන්න ලොකේෂන් එක කොහෙද තියෙන්නේ කියලා. සමහර වෙලාවට මම ඉන්ටර්විව් පැනල් එකේ ඉන්නකොට මට කෝල්ස් එනවා සර් මේ කොහෙද ඔය ඔෆිස් එක තියෙන්නේ කියලා කියන්න කියලා. ඊට පස්සේ අපි එයා එනකොට ඉන්ටර්විව් එක ඉවරයි. එතකොට එයා හති දාගෙන එනවා. ඒ හින්දා මතක තියාගන්න ප්ලේස් එක හරියට දැනගෙන ඉන්න ඕන. අඩුම තරමේ විනාඩි 10කට ඉස්සෙල්ලාවත් ඕගොල්ලෝ ගිහිල්ලා වොෂ්රූම් එකට ගිහිල්ලා ඕගොල්ලෝ මේකප් එකක් දාන අය නෝ ඉට්ස් ගුඩ්. පර්සනල් etiquettes. Have a good makeup. Girls, boys, both. ලස්සනට එන්න. මොකද අපිව ඉම්ප්‍රෙස් කරන්න ඕන. අනිත් එක තමයි අපි කෝල් කරපුවාම කඩාගෙන එන්න එපා දොරවල් අරගෙන පර්මිෂන් ඉල්ලලා එන්න. නොක් කරලා පර්මිෂන් ඉල්ලලා එන්න. ආපු ගමන් දඩස් කාලා ඕගොල්ලන්ට පුටුවක් තියෙනවා. ඒක වාඩි වෙන්න පුළුවන්. හැබැයි වාඩි වෙන්න එපා. Ask for a permission to sit. ඒව තමයි ලකුණු වැටෙන තැන්. ඒව ලකුණු වැටෙන තැන්. ඒ හින්දා මොකද මේ ඕගනයිසේෂන් එකට ගන්න කාවද මේ? ඕගනයිසේෂන් ඉස්සරහට අරන් යන්න පුළුවන් එක්කෙනෙක්. එතකොට මේව දිහා බලනවා. අපි සමහර වෙලාවට හයර් කරනවා outside experts ලා. දැන් මම ගිහින් තියෙනවා සමහර ඕගනයිසේෂන්ස් වලට HR expert කෙනෙක් හැටියට. අපි සමහර වෙලාවට හයර් කරනවා. දැන් අපි මාකටිං කෙනෙක් ගන්නවා නම් අපිට මාකටිං එක්ස්පර්ටිස් නැති හින්දා අපි මාකටිං එක්ස්පර්ට් කෙනෙක්ව පැනල් එකට ගන්නවා. එතකොට එයා ඕපන්ලි ඕන එකක් කියනවා. ඒ හින්දා හරි පරිස්සම් වෙන්න ඕන. ඊට පස්සේ until the interviewers give permission, don't sit. අනික ඉඳගන්න එකෙත් ප්‍රශ්නයක් තියෙනවා. සමහරු ඉඳගන්නේ
හරියට ඒ පුටුවේ තව කවුරු හරි ඇවිල්ලා ඉඳ ගනී වගේ. පුටුවේ බාගෙට ඉඳ ගන්න. දැන් මේ වීල් චෙයර්ස් තියෙනවා බාගෙට ඉඳගත්තොත් පෙරලෙන්නත් පුළුවන්. බැරි වෙලාවත් පෙරළුනොත් ඕගොල්ලන්ගේ මුළු ඉන්ටර්විව් එකම ඉවරයිනේ. ඕගොල්ලෝ අන්කම්ෆර්ටබල් නේ. පුටුවේ වාඩි වෙනකොට හරියට වාඩි වෙන්න. මේවා ඉන්ටර්විව් ටිප්ස්. මොකද මේවා මම කතා කරන්නේ ඉන්ටර්විව් 10 ගාණක් කරලා. 10 ගාණක් දැකලා මම පල්ලහැම සේවකයාගේ ඉඳලා මැනේජින් ඩිරෙක්ටර් දක්වා මම ඉන්ටර්විව් කරලා තියෙනවා. පැනල්ස් වල වාඩි වෙලා තියෙනවා. මොකද whoever who comes to the organization, HR head will be a part and parcel. ඒක නවත්තන්න බෑ. අනිත් එක තමයි ඉන්ටර්විව් එකට ආපුවාම සමහර අය ඉන්නවා යක්කු පිරිසක් ඉස්සරහා හිටගෙන ඉන්නවා වගේ. යක්කු නෙමෙයි. හොඳට hina වෙන්න with a smile, right? present look එකක් තියෙන්න ඕන. එතකොට තමයි ඉන්ටර්විව් පැනල් එකට හිතෙන්නේ ප්‍රශ්නයක්වත් අහන්න. මොකද අමතක කරන්න එපා ඉන්ටර්විව් පැනල් එකේ ඉන්නේ human beings ලා. වෙන ලෝකෙකින් ආපු අය නෙමෙයි. Introduce yourself. හැබැයි ඒක ලෑස්ති වෙලා යන්න. සමහරව එතෙන්ට ගිහිල්ලා කල්පනා කරනවා මං කොහොමද පටන් ගන්නෙ කියලා. ඒ පටන් ගන්න එකත් හුඟක් අය පටන් ගන්නවා තමන්ගේ year 5 ස්කෝලර්ෂිප් එකේ ඉඳලා පටන් ගන්නවා. අපිට එහෙම ඕනේ නැහැ. අපි පටන් ගන්න සමහර අයට අපි කියනවා අපි ඒව කියන්න එපා කියලා. හරිද? ඔයාට බැට් කරන්න පුළුවන් තැන ඉඳලා තමයි පටන් ගන්න ඕන. එතනින් තමයි පටන් ගන්න ඕන. Introduce yourself with confidence. ඒ කියන්නේ බොරු කියන්නේ නැහැ කියන එකත් අපි දැනගන්න ඕන. ඒක හරි වැදගත්. මොකද ඕගොල්ලන්ට නම් matured කට්ටියක් තමයි panel එකේ ඉන්නේ. The questions අහනකොට තව හොඳම එකක් තමයි ඔයාලා යන ඕගනයිසේෂන් එක මොකක්ද කියලා හරියට රිසර්ච් කරලා යන්න. වෙබ්සයිට් එකට ගිහලා තරෝ වෙලා යන්න. හරි? මම අනන්ත අහගෙන ඉඳලා තියෙනවා ඉන්ටර්විව්ස් වලදී අපි කැන්ඩිඩේට් ගෙන් අහනවා ඔයා දන්නවද අපේ ඕගනයිසේෂන් එක මොකක්ද? අපේ ෆන්ක්ෂන්ස් මොනවද? අපි මැනුෆැක්චර් කරන්නේ මොනවද? දන්නේ නැති අය ඉන්නවා. දන්නේ නැති අය ඉන්නවා. වෙබ්සයිට් එක බැලුවද? බලන්න වෙලාවක් තිබ්බේ නැහැ. වෙබ්සයිට් එක බලලා ඉන්න වෙලාවක් නැත්නම් එයාට පුළුවන් ද රස්සාවක් කරන්න. ඒ හින්දා වෙබ්සයිට් එක බලලා තරෝ යන්න ඕන. මොකද ඉස්සර වගේ නෙමෙයි දැන් ගොඩක් ඔපචුනිටිස් තියෙනවා. පුළුවන්කමක් තියෙනවා නම් දන්න කෙනෙක් ඉන්නවා නම් ඕගනයිසේෂන් එක ගැන හොඳට තේරුම් අරගෙන යනවා නම් හුඟක් හොඳයි. අනිත් එක තමයි be honest and be polite. අර සමහරව ඉන්නවා මේ ගොඩ දාපු මාළුවෝ වගේ ගැහෙන්න පටන් ගන්නවා. මොකද කොන්ෆිඩන්ස් නැතිකම. හරි? අනිත් එක බොරු කියනවා. බොරු කියන්න එපා. බොරු පත්තු වෙනවා. අනිත් එක තමයි eye contacts. පොළොව හරන්න එපා. වටපිට බලන්න එපා. හරියට ඉන්ටර්විවර්ත් එක්ක eye to eye contact එක හදා ගන්න ඕන. eye contacts තියෙන්න ඕන. ඒක ඇවිල්ලා ඉන්ටර්විවර්ස් ලටත් තියෙන ටෙක්නික් එක. අපටත් උගන්වන එකක් තමයි ඒක. eye contact එකෙන් අපි කොහොමද කැන්ඩිඩේට්ව හරියට අයිඩෙන්ටිෆයි කරන්නේ කියලා. එහෙනම් හොඳට බය නැතුව කෙලින් බලන්න. සමහරව ඇවිල්ලා පොළොව හරනවා, සමහරව වටපිට බලනවා, සමහරව ඇඹරෙනවා. ඕන්නේ ඒක මේ බියුටි පැරේඩ් එකක් නෙමෙයිනේ. ඒක ඉන්ටර්විව් එකක්. ඒ හින්දා ඒ ඉන්ටර්විව් එකේදී හැම විටම හරියට ස්ට්‍රේට් ෆෝවර්ඩ් හරියට අයි කන්ටැක්ට් තියලා කතා කරන්න ඉගෙන ගන්න ඕන. stay calm. බොහොම calm හිටියාම ওই ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. අනික තමයි body language. සමහරු රුයිස් නටවනවා, සමහරු ඔළුව නටවනවා, සමහරු කඳ නටවනවා. ඒව එපා. body language එක very important. ඒ හින්දා ඒව නම් කරන්න යන්න එපා. තව ඉම්පෝර්ටන්ට් එකක් තමයි ඔයා ලියාගෙන ගිය CV එක ඔයා හරියට දැනගන්න ඕන. සමහරු ඉන්නවා CV එකකින් ප්‍රශ්නයක් ආපුවාම CV එකේ තියෙන දේවල් දන්නෙත් නැති අය. ඒ මොකද cut and paste. ඒකනේ. නැත්තම් කාගේ හරි එකකට paste කරලා ගන්නවා. ඒ හින්දා තමන්ගේ CV එක ගැන හොඳ අවබෝධයකින් යන්න. යන්නේ මොකටද කියලා හරි අවබෝධයකින් යන්න. අහන ප්‍රශ්න ගෙස් කරගන්න පුළුවන් වෙන්න ඕන. ඔයාලගේ පොසිෂන් එකත් එක්ක ඒකට සෙට් වෙලා යන්න. අනික don't talk too much.
සමහරු ඉන්න අපිට එළියට දාන්න හිතෙනවා. කියනවා ඉවරයක් නැහැ. එහෙම බෑ. Don't talk too much. අනිත් එක තමයි don't be too familiar. ඔය පැනල් එකේ අය පොඩි විහිළුවක් එහෙම කරුවොත් එහෙම ඒගොල්ලන්ගේ ගෙදර යන ගානට ඉන්ටර්විවි සෙට් වෙනවා. Don't be too familiar. This is a highly official event. ඉන්ටර්විවර්ස්ලා ඔය වගේ වැඩ කරනවා ඕගොල්ලන්ව අමාරුවේ දාන්න. හරි? ඒ හින්දා ඒ ලනු කන්න එපා. අනිත් එක තමයි ඉන්ටර්විව් එකේදී ඕගොල්ලන්ගේ ස්ට්‍රෙන්ත් එක. ඕගොල්ලෝ පෙන්වන්න ඕන. හැබැයි භාෂාව පිළිබඳ ඕගොල්ලන්ට ප්‍රශ්නයක් ආවොත් ඕගොල්ලන්ට ඔප්ෂන් එකක් තියෙනවා. If the panel is trying to fix you, ඔයාලට හිතෙනවා නම් මේ භාෂාවෙන් කතා කරොත් මට බැට් කරන්න බෑ කියලා ඕගොල්ලන්ට රික්වෙස්ට් එකක් කරත හැකි. දන්න භාෂාවකින් කතා කරන්න. ඒ හින්දා ඒකට ලැජ්ජ වෙන්න එපා. ඒකට මාක්ස් කැපෙන්නේ නැහැ. ඒකට මාක්ස් කැපෙන්නේ නැහැ. ඔයාලා කරන්න ඕන බැරි ගාත දඟලන එක නෙමෙයි, දන්න විදියට හරියට කියන එක. හැබැයි ඔයාලගේ පොසිෂන් එකේදී English speaking is important. ඔයාලගේ සෙකන්ඩ් ජොබ් එක වුණොත් හොඳට මතක තියාගන්න අහනවා ප්‍රශ්නයක් what made you to leave the current organization. ඉතින් සමහරු දෙනවා බැඳගෙන ඕගනයිසේෂන් එකේ වැරදි. කවදාවත් ක්‍රිටිසයිස් කරන්න එපා. තමන් හිටපු තැන එතනින්ම ඩිස්ක්වොලිෆයි වෙනවා. අර අම්මා තාත්තට විරුද්ධව කතා කරන එක්කෙනාට ගෑනු දෙන්නේ නැහැ කියලා කියනවනේ. ඒ ඉස්සර පරණ කතා. same thing තමන් හිටපු ඕගනයිසේෂන් එක ක්‍රිටිසයිස් කරනවා නම් අපි දන්නවා මෙයා මෙතෙන්ට ආවත් කරන්නේ ඔය ටිකම තමයි කියලා. එහෙනම් කවදාවත් එක කරන්න එපා. අනිත් එක ඕගොල්ලන්ව අවුස්සන ප්‍රශ්නයක් ඇහුවොත් අරගන් වෙන්න යන්නත් එපා. සමහරු අරගන් වෙන්න යනවා. ඒකත් පර්පස්ලි කරන්නේ ඕගොල්ලන්ගේ මයින්ඩ්සෙට්ස් ගැන පොඩි අයිඩියා එකක් ගන්න. සමහර වෙලාවට ඕගොල්ලෝ දක්ෂ නම් ඉන්ටර්විව් පැනල් එක ඇදගෙන යන්න පුළුවන් ඕගොල්ලෝ දන්න ඒරියා එකකට. ඒකට තාම පොඩි වැඩි. ටිකක් උඩට යනකොට ඕගොල්ලන්ගේ කොන්ෆිඩන්ට් නම් සබ්ජෙක්ට් එක ඕගොල්ලන් පුළුවන් ඒකට ඉන්ටර්විව් පැනල් එක ඇදගෙන යන්න පුළුවන්. මොකද ඔයාගේ ස්ට්‍රෙන්ත් එක තියෙන්නේ එතනින් හින්දා. ඒතකොට මට කියන්න තියෙන්නේ මගේ ටයිම් එක ඉවර වෙගෙන යන නිසා prepare. Prior to the interview prepare. පොතේ උගන්වන්නේ එහෙමයි. එහෙම නැතුව එකපාර එක ප්‍රපෙයා එකකින් යන්න එපා. මොකද ඔයා ඇප්ලයි කරන්නේ ටෙස්ට් කරන්න නෙමෙයිනේ. ඇප්ලයි කරන්නේ ජොබ් එක ඕන හින්දා. එහෙමනම් you have to be prepared. අනිත් එක තමයි ප්‍රශ්නයක් අහපුවාම එකපාරට උත්තර දෙන්න යන්න එපා. තමන්ට ෂුවර් නැත්තම් පොඩ්ඩක් හිතලා ඒ උත්තරේ දෙන්න. මොකද එතකොට වගේ උත්තරේ හොඳයි. You will have to show අර enthusiasm එකක් තියෙනවා කියන එක තමයි අපි පෙන්වන්න ඕන. දැන් ඔය questions අහනකොට සමහර වෙලාවට අහන්න පුළුවන් ඕගනයිසේෂන් එකේ විෂන් මිෂන් දන්නවද කියලා. අඩුම තරමේ විෂන් මිෂන් objectives values ගැන දන්නවද කියන එකවත් බලන්න ඒගොල්ලෝ පොඩි question එකක් දානවා. සමහර වෙලාවට අහලවත් නැත්තම් විෂන් මිෂන් ගැන එයාව එතනින්ම අහකට යනවා. ඒ නිසා තමයි මම කියන්නේ වෙබ්සයිට් එක කියවලා යන්න කියලා. වෙබ් එකේ විෂන් මිෂන් objectives and values තියෙනවා. ඒ නිසා අනික සමහර වෙලාවට දැන් ඔයගොල්ලෝ ෆස්ට් ඉන්ටර්විව් එක නිසා එක දැන් ඔතන ඉන්න ලෙක්චරර්ස් ලව හුඟක් ඔය සීනියර් කට්ටිය අඳුරනවානේ. ඉතින් පොඩි ideas ඕගොල්ලන්ට දෙන්න පුළුවන්. පොඩ්ඩක් ඕගොල්ලන්ව අල්ලගන්න. ඒ හින්දා always respect your previous employer, your lecturers,
your organization, your university ඒක highly අර emphasize කරන්න ඕන I always respect to the organization කියන එක ඒක හුඟක් වෙලාවට බලපානවා ඉන්ටර්විව් එකදී. මම නතර කරන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ රවට්ටන පොඩි questions ටිකක් කියන්නම්. ඒක හොඳටම දැනගෙන ඉන්න ඕන. සමහර ඉන්ටර්විවර්ස්ලා අහනවා tell us something about you which is not in your CV. the CV එකනේ හොඳට බැට් කරන්න පුළුවන්. CV එකේ නැති දෙයක් කියන්න ඔයාට තියෙන කියලා. අන්න ඒවටත් පොඩ්ඩක් ලෑස්ති වෙලා යන්න ඕන. සමහර විට අහන්න පුළුවන් දැන් අපේ තියෙනවානේ SWOT analysis එකක් strengths weaknesses opportunities and threats කියලා. හුඟක් වෙලාවට අපි strengths ගැන ready නේ. එක පාට අහන්න පුළුවන් what are your identified weaknesses. එතකොට තමයි ඔයගොල්ලෝ බය වෙනවා weaknesses මොනවද කියලා කියන්නේ. හැබැයි ඕනම මිනිහෙකුට weakness තියෙනවා. ඒක organization එකට බලපාන්නේ නැති විදිහට තමන් හදාගන්න පුළුවන් weakness එකක් හැටියට ඒකටත් ready වෙලා යන්න ඕන අනිවාර්යෙන්ම. මොකද ඒක අපි හොඳට අත්දැකීමක් තියෙන හින්දා. තව එකක් අහනවා can you give us examples where you perform your leadership? අන්න අර volunteer organizations වලම වැඩ කරලා තියෙන ඒවා අන්න බැට් කරන්න වෙලාව. leadership qualities අහනවා. කොහෙද perform කරලා තියෙන්නේ? මොනවාද එතන වෙච්ච weaknesses මොනවද? එහෙම නැත්නම් strengths මොනවද? plus points මොනවද? what you gain? ඒවා organization එකක් හරියට බාර ගන්නවා ඒ වගේ leadership qualities. achievements හොඳට ලෑස්ති වෙලා යන්න ඕන achievements කියන්න. finally I raised this question from one of my colleagues. එයාව මම ඉන්ටර්විව් කරනකොට මම අහුව question එක. මේක හරි common question එක. But I want to mention that because he has given a very smart answer. Question එක තමයි where will you be after 5 years time? Where you see yourself after 5 years time? You know the answer. I interviewed her for HR department as an executive. The young graduate lady from Columbia University. And she has completed Chartered Institute of Personal Management, the PQHRM. You know the answer. Sir, within another 5 years time, I want to sit on your chair. කොච්චර confidence තියනවද? That answer itself impressed me. මං එයාව ගත්තා. එයා මගේ සීට් එකේ නෙමෙයි. හැබැයි අද එයා very senior HR manager කෙනෙක් in a good organization. Even today, she spoke to me. She discussed a disciplinary matter of her organization. අපි දෙන්න සාකච්ඡා කරා ඒ වගේ එකක් කොහොමද solve කරන්න කියලා. මම කොච්චර දක්ෂ ළමයිද කියලා තේරුම් ගන්නයි මම ඒ කිව්වේ. ඒ හින්දා ඔය අපි ඔය ප්‍රශ්නේ අහපුවම හුඟක් අය ඇඹරෙනවා. මොකද ඒගොල්ලෝ හිතලවත් නැහැ තව අවුරුදු 5කින් මොනවද වෙන්නේ කියලා. let's go කියලා එකක් තියෙනවානේ. let go එක හරියන්නේ නැහැ. හරි මනෝදය දීලා තියෙන වෙලාවට වඩා මම මිනිත්තු 10ක් ගත්තා. මනෝදය so over to you. Thank you so much for your patience. බොහොම සන්තෝසයි මේ වගේ ඉවෙන්ට් එකක් ඕගනයිස් කරාට මම හිතනවා මනෝදය බලාපොරොත්තු වෙච්ච දේ මගේ මුණා කියලා. එහෙම වෙලා නැත්තම් my apologies. Thank you. I think you delivered more than expected, sir. මම හිතන්නේ අපේ
නංගිලා මල්ලිලාට සෑහෙන ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වුණා කියලා හිතනවා. මම හිතන්නේ මට පෞද්ගලිකව මේ සෙෂන් එක සෑහෙන්න දේවල් ඉගෙන ගන්න තිබ්බ සෙෂන් එකක් කියලා කියන්න පුළුවන් සර්. මම හිතන්නේ මේ ප්‍රශ්න කීපයක් ඇති අපේ නංගිලා මල්ලිලාට. මම කාට හරි ප්‍රශ්න තියෙනවා නම් මේ ඔයගොල්ලෝ මේ Zoom එකේ raise hand option එක ගන්න කියලා රික්වෙස්ට් කරනවා. එහෙම වුණොත් අන්මියුට් කරන්න පුළුවන් මට ඔයගොල්ලෝ. 55 participants, 54 participants. There were 56 at one time. Good. And I have to say, this is not an open event. This is only for the organizing committee. So, Prince, wage prashne ahanawal. Well, thank you, sir, for a fruitful session. And I have a question regarding your last bit of your discussion. As you said, when you asked that lady where she will be in another 5 years, what if the person who is interviewing is some kind of a negative person? If we give the same answer that lady gave to you, what if the person who is interviewing is a negative person and he takes that personally? A very good question. Very good question. That shows the confidence. That shows the confidence of the candidate. But don't try to imitate. That's what I said at the last. Don't try to imitate the same thing. You up to certain extent you may be correct, but that is depending on the interviewer. So I realize that's a very good material, but you need not to tell no, I want to sit on your chair, but you have to tell where you want to be. නැත්තම් කිසිම දුරදක්නා කෙනෙක් නෙමෙයි කියලා organization එක ඒ වගේ අයට කැමති නැහැ. But if you are smart enough, if you know the positions in the organization where you want to be, it's up to you how confident you are. Okay, thank you, sir. Thank you very much. Okay, thank you, Prince. Next, Tamir Malli wage prashne. ඇත්තනම තැංකෝ හොඳ සේෂන් එකක්. ඇතනම අපි දන්නති දෙවල් ගොඩක් දැනගත්තා. සට ගොඩක් ස්තුතියි. මගේ ප්‍රශ්නය තමයි අර අපිට කිව්වනේ අපේ මොකරි අදහසක් තියෙනවනම් ටිකක් වෙලා ඉඳලා ඒ අදහස ප්‍රකාශ කරන්න කියලා. එතකොට දැන් අපි ගෲප් එකක් යන කණ්ඩායම් එක්ක වැඩ කරනකොට අපේ අදහසක් තියෙනවා. අපි ඒක කියනවා. ඒ වගේම කණ්ඩායමේ කට්ටියන්ගේ අදහසක් තියෙනවා. එතකොට දැන් මම හිතනවා මගේ අදහස හොඳයි කියලා. නමුත් එයාලගේ අදහසුත් එක්ක වලපද්දි මගේ අදහස නරක වෙන්න හොඳ නැති වෙන්න පුළුවන්. එතකොට කොහොමද අපි ඒ කට්ටියන්ගේ ආගියුමන්ට් එකකින් නැතුව හොඳම අදහස එළියට ගන්න කණ්ඩායමක් විදියට? ඔව් මම අහගෙන ඉන්න කියලා කියන්නේ හැමතිස්සෙම ඔයාගේ අදහස ඔයා එළියට දානකොට ඔයා පළවෙනියා වුණොත් ඔයා කෙලින්ම යන්නේ ඔයාගේ රෝ අයිඩියා එක. ඔයා පොඩ්ඩක් අහගෙන ඉඳලා කතා කරනවා නම් ඔයාට අරවලිනුත් පොඩ්ඩක් එකතු කරගන්න පුළුවන් ඔයාගේ අදහසට. මොකද අදහසක් කියන්නේ අදහස් ගොඩාක් පිරිච්ච දෙයක්නේ. එන හුඟක් වෙලාවට අනිත් ඒවත් අහගෙන ඒක අවස්ථානුකූලව ඉදිරිපත් වෙන්න ඕන. මම කියන්නේ අර එක පාරට පනින්න යන්න එපා කියන එක නෙවෙයි කියන්නේ. දැන් ගොඩක් අපි දැකලා තියෙනවා volunteer organizations වල ටක් ගාලා නැගිටලා Tamanට කැමති දේ කියලා දානවා. එතකොට වෙන්නේ අර අහගෙන ඉන්න අයට මේ ඒකේ වැලියු එකක් නැති වෙනවා. ඒ හින්දා හැමතිස්සෙම අනිත් ඒවා අහගෙන ඉඳලා ඒ වලිනුත් එකතු කරලා තමන්ගේ අයිඩියා එක දාන්න පුළුවන් නම් ඒක කාටවත් රිජෙක්ට් කරන්න බැරි වෙනවා. ඒ හින්දා listening skill කියන එක ගොඩක් වෙලාවට මේක මම කතා කරේ conflict resolutions වලදී. conflicts වලදී ගොඩක් අපේ අය වරද්ද ගන්න තැන තමයි ටක් ගාලා ප්‍රශ්නට පයින්නවා. දැන් මම මේ ළඟදී මම ඒක මේ විහිළු කතාවක් වුණාට ඒකේ ලොකු සත්‍යයක් තියෙනවා. වයිෆුයි හස්බන්ඩ්ුයි හැමදාම රණ්ඩු වෙනවා. හැමදාම මේ වයිෆ් ගුටි කනවා. ඉතින් එයා ගුටි කාලා ඩොක්ටර් ගාවට ගියාම ඩොක්ටර් අහලා තියෙනවා මොකද මේ?
ඉතින් එයා කතාව කියලා මේ මට හැමදාම ආපුවාම මෙයා ගහනවා කියලා. ඉතින් ડોක්ටර් කිව්වලු මම ඔයාලට පොඩි බේතක් කියන්නම් ඔයා එක කරලා බලන්න කියලා. මොකද්ද බේත? ඔයා වතුර වීදුරුවක් කටට අරගෙන හස්බන්ඩ් එනකොට වතුර වීදුරුව කටේ තියාගෙන ඉන්න හස්බන්ඩ් නිදා ගන්නකම් ඔයා වතුර ටික අහක දාන්න එපා කියලා. එතකොට දෙවනි දවසේදී එයා ડોක්ටර්ට ගිහිල්ලා කිව්වලු අද නම් මං ඊයේ රෑ නම් මං ගුටි කෑවේ නෑ කියලා. අර බේත හරි ෂෝක් කියලා. මොකද්ද බේත? Develop the listening skills. ඒ විහිළු කතාවෙන් කියලා දෙන්න යන්නේ ඒක තමයි කොන්ෆ්ලික්ට් එකක් ආවනම් ඒ කොන්ෆ්ලික්ට් එක රිසෝල්ව් කරන්න ඉස්සෙල්ලා අහගෙන ඉන්න. අහගෙන ඉන්න නැතුව රිසෝල්ව් කරන්නේ කොහොමද? අපේ වෙලා තියන්නේ මේ ඒක අපිට ආරංචි ආපු හැටියටනේ අපි එතෙන්ට බහින්නේ. එහෙනම් listening skills හොඳට develop කරන්න meetings වල උනත් පුරුදු වෙන්න අනිත් ඒවා ටිකක් අහගෙන ඉඳලා කතා කරන්න. ඕනනම් මං ඉන්න meetings වලට ඇවිල්ලා හොරෙන් බලන්න ඉන්න පුළුවන් නම් හොඳයි. මම තමයි අන්තිමට conclusion එකට කිට්ටු වෙන්න තමයි මගේ ideas දෙන්නේ. එතකොට කාටවත් ඒක cancel කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ එතකොට you get better reputation. ඒක අපි අවස්ථාව හැටියට පාවිච්චි කරන්න ඕන. තමීර මම හිතන්නේ ආන්සර් එක හම්බුණා කියලා හිතනවා මල්ලි. sir thank you sir right okay අපේ අද අපේ ප්‍රොජෙක්ට් එකේ ඇඩ්වයිසර්ස් ලටත් අපේ ස්ටුඩන්ට් ඇඩ්වයිසර්ලටත් මේ සෙෂන් එක ඕපන් වෙලා තිබ්බේ. අපේ සර් දන්නවද අපේ නවෝත් කිරිවත්තුඩු නවෝදයත් ඉන්නවා සෙෂන් එකේ. නවෝදයටත් ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වහන නවෝදයේ ප්‍රශ්නේ අහන්න පුළුවන් සර්. thank you මනෝද්‍ය මේ opportunity එක දුන්නට. ඇත්තටම අපි ග්‍රැජුවේට් වෙන්න දැන් ඇත්තටම කියනවා අපේ සෙෂන්ස් අපේ ලෙක්චර්ස් ඔක්කොම ඉවර වෙලා දැන් අපි ග්‍රැජුවේට් වෙන්න ඇත්තටම කියනවා මේ මාසේ අපේ ග්‍රැජුවේෂන්ස් කියන්නේ අපේ ට්‍රාන්ස්ක්‍රිප්ට් ඉෂුව වෙලා අපේ වැඩ කටයුතු ඔයා engineering management student කෙනෙක්ද? no sir no I'm electronics and power system student engineering student so sir my question is some of the students have gone to the interviews in these like මේ ළඟදී මේ මෑතකදී තිබ්බ interviews වලට ගොඩක් කට්ටිය ගිහලා තිබ්බස සමහර කට්ටියන් අහපු question එකක් සහ මේ ඒක ඇහුවොත් කොහොමද tricky question එකක් ඉඳ ඒකට answer කරන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් දැනගන්නත් ඕන වුණාස. ඒ කියන්නේ සමහර questions සමහර කියන්නේ interview panel වලදී අහලා තිබ්බා what's the expected salary වගේ question එකක් අහපුවම ඒ වගේ එකට කොහොමද උත්තර දෙන්නේ? මට මේක මම මේක කියන්න කියලා හිටියේ මට මේක මිස් වුණා. thank you මතක් කරලා දුන්නට. මේක තමයි අනිත් ප්‍රශ්නේ. මේක තමයි ලොකුම ප්‍රශ්නේ. young graduates ලා සමහරු එනවා ඕක අහනවමනේ. expected salary එක අහනවමයි. සමහරු කියනවා thundering figures. අපිට හිතා ගන්න බෑ. ඉතින් සමහර අයට මම ඇඩ්වයිස් කරනවා පුතා ඔහොම කියන්න යන්න එපා. දැන් මට එක මං හොඳ උදාහරණයක් කියන්නම්. එක්කෙනෙක් ආවා young graduate කෙනෙක් කිසිම experience එකක් නැහැ. මං අපි මේ student counselor ගන්න තමයි interview කරේ. මං ඔයා කීයක් බලාපොරොත්තු වෙනවද? 150,000 ඕන කිව්වා. දැන් අනිත් මාත් එක්ක හිටිය CEO ඇස් දෙක කරකෝල මගේ දිහා බැලුවා. දැන් ඒ බැලුවේ ගානට බය වෙලා නෙමෙයිනේ. මේ ළමයාගේ දැනුම ගැන බය වෙලා. ඒ කියන්නේ එයා දන්නේ නැහැ සොසයිටි එක ගැන. අන්න එතන තමයි මම කියන්නේ අර volunteer organizations වලට අනේකේ තියෙන value එක. ඔයගොල්ලෝ ඩිස්කස් කරනවා different characters, different positions, different age groups. කාරි වටිනවා. ඉතින් ඔයාගේ ප්‍රශ්නට උත්තරේ තමයි මම කියන්නේ රිසර්ච් කරලා යන්න කියලා. ඒක තමයි මම කිව්වේ ඕගනයිසේෂන් එක ගැන රිසර්ච් එකක් කරන්න. තමන් ගැන තමන්ට අන්ඩර්ස්ටිමේට් වෙන්නත් බෑ, ඕස්ටිමේට් වෙන්නත් බෑ. ඔයගොල්ලෝ හරියට ඉන්ඩස්ට්‍රි ලයින් එකේ ඉන්න ඕන. අද young graduate කෙනෙක් යන පොසිෂන්ස් වල සැලරි රිසර්ච් එකක් කරලා හරියට ඩිසයිඩ් කරන්න. මොකද ෆස්ට් ක්ලාස් එකක් තියෙන GPA එක 3.9 වගේ තියෙන කෙනෙක්ට සලකන විදිහත් සෙකන්ඩ් අපර් එකක් තියෙන
එහෙම නැත්තම් සෙකන්ඩ් ලෝවර් එකක් තියෙන නැත්තම් ජෙනරල් ග්‍රැජුවේට් කෙනෙකුගේ සැලරි එකක් ගන්න හරි අධ්‍යාපනයක් ලැබලා යන්න ඉංජිනේරිං ස්ටුඩන්ට් කෙනෙකුට මේ ඉංජිනේරිං ග්‍රැජුවේට් කෙනෙකුගේ අද සැලරි එක මොකද්ද? එතකොට මේ ඉන්ඩස්ට්‍රි එකේ තත්ත්වය මොකද්ද කියලා හරියට බලලා යන්න. මොකද පොඩ්ඩක් අඩුවෙන් ගියාට ප්‍රශ්නයක් වෙන්නේ අපි පොසිෂන් කරනවා යාවේ සැලරි එකට. දැන් මගෙන් ඇවිල්ලා අඩුපඩි ඉල්ලපු අය ඉන්නවා. මම එයාට අඩු එක දෙන්නේ නැහැ. මොකද ඉන් පා වෙන්න ඕන. අනිත් අයත් එක්ක යන්න ඕන. මොකද මම එයාගෙන් ඇහුවා අයියා මේ අඩුපඩියක් ඉල්ලුවේ කියලා. එයා කියනවා නෑ සර් මට ඉගෙන ගන්න ඕන. මට ඔපචුනිටි එක තමයි ඕන. මගේ බලාපොරොත්තුවක් තියෙනවා සර් මෙතනින් එහාට මගේ මාස්ටර් එක කරන්න. ඉතින් මම හිතුවා මේක තමයි මට තියෙන හොඳම ඔපචුනිටි එක. ඒක මම සල්ලි වලට වැලියු කරන්නේ නැහැ කියලා. බලන්න කොච්චර ලස්සන ආන්සර් එකක්ද කියලා. 1,50,000 එක්කෙනයි. දැන් 1,50,000 ලස්සන වැඩේ මොකක්ද දන්නවද? අපි 35,000ක් දෙනවා එන්න කැමතිද කියලා අහපුවාම එයා හා කිව්වා. එහෙම වෙන්න බෑනේ. තමන්ගේ වැලියු එක තමන් දන්නවනේ. 1,50,000 35,000ට බහින්න බෑනේ කවදාවත්. එතනින් මෙයා ෆේල්නේ. ඉතින් ඒ ඉඳ හරියට රිසර්ච් එකක් කරලා ඕගොල්ලෝ අතර හදාගන්න මොකද්ද මාකට් රේට් එක. පොඩ්ඩක් මල්ටිනේෂනල්ස් වලට යනකොට බලන්න ඕනේ ඒගොල්ලන්ගේ තියෙන අනිත් බෙනිෆිට්ස් මොනවද කියලා. සැලරි විතරක් නෙමෙයි අනිත් එක තමයි ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕන කවදා හරි දවසක සැලරි එක කැල්කියුලේට් කරන්නේ කොහොමද කියලා. සැලරි කියන්නේ ටෝටල් කම්පෙන්සේෂන් එක. සමහර ඕගනයිසේෂන්ස් තියෙනවා සැලරි එක පොඩ්ඩක් අඩු වුණාට වෙන බෙනිෆිට්ස් වලින් තියෙනවා. ඒ කියන්නේ දැන් මාස 5මාරක බෝනස් එකක් දෙනවා. මාස 6ක බෝනස් දෙනවා අවුරුද්දකට. එතකොට සැලරි එක මොකද්ද? ඒ කියන්නේ යාට මාස 18ක පඩි හම්බ වෙනවා කියන එකනේ. එතකොට ගණන් හදලා බලන්න ඕන 50,000 ඒව 12ක් ගන්න එකද හොඳ 40,000 ඒව 18ක් ගන්න එකද හොඳ කියලා. ඒ කැල්කියුලේෂන් එක තියෙන්න ඕන. ඒකයි මම කියන්නේ ඉන්ටර්විව් එකකට යන්න එපා ඕගනයිසේෂන් එක ගැන රිසර්ච් එකක් නොකර. රිසර්ච් කරන්න මේ ලොකු කතන්දර ඕනේ නැහැ. බොහොම ලේසියෙන් දැන් අද තියෙන තත්ත්වයන් එක්ක ඕගොල්ලන්ට ලේසියෙන් හොයාගන්න පුළුවන් ඕගනයිසේෂන් එක මොකද්ද වෙන්නේ කියලා. අනික මාකට් ප්‍රයිස් එක හරියට දැනගෙන යන්න ඕන. එහෙම නැතුව නම් යන්න එපා කවදාවත්. ඕන්නම් තව ටිකක් ස්මාර්ට් වෙලා ඔයගොල්ලන්ට කියන්න පුළුවන් I am a young graduate. I need to start from somewhere. I thought this is the best organization to start my career. ඒකෙන් ගණන් කියන්න නැතුව බේරෙන්න පුළුවන් අයට. Thank you, sir. Thank you. thank you අයියා. හසීර ඉන්නවා. හසීරටත් ප්‍රශ්නයක් තියෙනවා. සර් මුලින්ම thank you sir සර්ගේ හරවත් වචනටියට. සර් මගේ ප්‍රශ්න තමයි සර් අපි සර් අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් විදියට සර් අපි දැන් අපේ යම් කැම්පස් ලයිෆ් එකේ සර් අපි විවිධ ක්ලබ්ස් වලින් ඉන්න අය වගේ සර් අපි අපේ ඇකඩමික්ස් වැඩක් කරනවා. එතකොට සර් අපි මේ හැම වැඩක්ම කරද්දී සර් අපිට යූස් කරන්න පුළුවන් මොකක් හරි HR related මොඩල් එකක් තියෙනවා සර්. ඇතුළේදී කරනවා නම් ඉතින් ඒක වෙනම process එකක්. හැබැයි එළිය තියෙනවා ඔන් තරම් කරන්න ඕගොල්ලන්ගේ knowledge develop කරගන්න. Okay sir. Thank you. මම සමහර අයට ඇඩ්වයිස් කරා ගිහිල්ලා කරන්න කියලා. මම දන්න තරමින් ගිය අවුරුද්දේ ඉංජිනේරින් බැච් එකේ ඉංජිනේරින් මැනේජ්මන්ට් බැච් එකේ ගෑනු ළමෙක් CIPM එකේ දැන් PQ course එක පටන් අරන් තියෙනවා. එයා සර්ටිෆිකේට් එක පාස් වෙලා. සර් එහෙම නෙවෙයි සර් මං කියන්නේ සර් දැන් සර් ඔය මේ සර් කිව්වාගේ SWOT ඇනලිසිස් වගේ මේ ඒ වගේ මොකක් හරි නිකන් මේ මොකක් හරි මොඩල් එකක් තියෙනවා සර් අපිට ෆලෝ කරන්න පුළුවන්. ඕන තරම් ඒවා තියෙනවා. ඔයා පර්සනලි මට මාව හම්බ වෙන්න පුළුවන් නම් මම ඔයාගේ ෆයිනෑන්සස් බලන්න ඕන, ඔයාගේ ටයිම් බලන්න ඕන. ඒවත් එක්ක මම ඔයාට කියන්නම් අපෝ ගොඩාක් ඒවා තියෙනවා. අනික එහෙම බැරි නම් තව එකක් තමයි ගොඩාක් තියෙනවා. අන්න ඒකට තමයි මම කියන්නේ ඔය ගොඩක් ඇසෝසියේෂන්ස් වලට සම්බන්ධ වෙන්න කියලා ෆ්‍රී වෙබිනාර්ස් තියෙනවා. ෆ්‍රී කෝසස් තියෙනවා. පොඩි ගණන් වලට කරන මොකද සමහර අය මේ සර්විස් එකක් හැටියට සමහර ඉන්ස්ටිටියුෂන්ස් වලින් අන්ඩර්ග්‍රැජුවේට්ස්ලට වගේ කරන කෝසස් තියෙනවා. ඒ වගේ එකකින් ඕගොල්ලන්ට ඩෙවලොප් කරගන්න පුළුවන් ඕගොල්ලන්ගේ HR ස්කිල්ස්. අනික කොන්ෆරන්සස් තියෙනවා. කොන්ෆරන්සස් වලට යන්න. දැන් ගොඩාක් ලේසි ඕගොල්ලන්ට මොකද දැන් ඔන්ලයින් කොන්ෆරන්සස් තියෙනවානේ. ලොකු ගණන් ගන්න නෑනේ.
right මම හිතන්නේ ආන්සර් එක හම්බ වුණා තවත් ප්‍රශ්න තියෙනවද කොහොමද අපේ ඔව් ඔව් ජනක thank you අය thank you sir ඇත්තටම session එක සෑහෙන හොඳයි ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර් මගේ ප්‍රශ්නේ සර් කිව්වා සර් සාමාන්‍යයෙන් ගොඩක් examples උත් අපිත් එක්ක share කරගත්ත හින්දා අර question එකක් ඇහුවොත් අර what are your weakness වගේ එකක් මම හිතන්නේ ඒක සාහින්ද අපිට ළමයි වශයෙන් වදිනවා ඒක කොහොමද ඇත්තටම සර් කිව්වා වගේ පොඩක් example එකක් අපිට කියන්න පුළුවන් සර්ගේ experiences වලින් ඒක හොඳට company එකට effect වෙන්නේ නැති විදියට කවුරු හරි කියපො ඔව් මේ weaknesses වලදී හරි පරිස්සම් වෙන්න ඕන මොකද ඒගොල්ලෝ අහන්නෙත් ඕගොල්ලන්ව කොටු කරන්න බලාගෙන දැන් එක උදාහරණයක් මම කියන්නම්කෝ දැන් weakness එකක් හැටියට ඔයගොල්ලන් කියන්න පුළුවන් මම ගොඩාක් අයට උදව් කරන්න යනවා හරියට හොයලා බලන්න නැතුව. ඒ නිසා මට අමාරු වෙටිච්ච තැන් තියෙනවා. ඒක weakness එකක් නේ. හැබැයි ඒක වෙන positive weakness එකක් නේ. ඔව් සර්. ඔව් මම වැඩි හොයන්න බලන්න නැතුව මම ගොඩක් අයට උදව් කරන්න ගිහලා මම අමාරු වෙట్లా තියෙනවා. මම පිළිගන්නවා ඒක මගේ weakness එකක් කියලා. ඒක positive ද negative ද? positive. It's very positive. weakness එක positive පැත්තට හරව ගන්න. ඌව තමයි අල්ලන්න දාන තැන් අපි. දැන් සමහර අය weakness කතා කරපුවම කියනවා මට හරියට තරහ යනවා කියලා. දැන් හරියට තරහ යන මිනිහ කරන් අපි මොනව කරන්නේ? හා? ඉතින් ඒකයි මම කියන්නේ be prepared. Prepare. thank you sir මම හිතන්නේ සෑහෙන ප්‍රශ්න ගොඩකුත් තියෙනවා මේ තව සෙව්වන්දි ඉන්න නංගි ප්‍රශ්න අහන්න සර්. මම හිතන්නේ සර් පළවෙනි පාරට ගෑනු ළමයි ප්‍රශ්න අහන්නේ. සාමාන්‍යයෙන් මගේ ඉස්සෙල්ලා බැච් එකේ ගෑනු ළමයි තමයි ඩොමිනේට් කරේ. ඕනගේ ප්‍රශ්න. thank you sir මුලින්ම අපිට ගොඩක් දේවල් ගන්නවට දන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා. මගේ ප්‍රශ්න තමයි කියන්නේ අපි work place එකක වැඩ කරනකොට අපිට කියන්නේ ගෑනු ළමයෙක් විදිහට ටිකක් අමාරු ටාස්ක් හම්බ වෙනානේ. ඒක අමාරු ටාස්ක් එකක් අපිට මාකර් කරගන්න බැරි දෙයක් හම්බුණත් අපි කොහොමද ඒක මැනේජ්මන්ට් එකට හරියට අපිට ටාස්ක් එක දීපු කෙනාට තේරුම් කරලා අපි කොහොමද ඒක පුළුවන් විදිහට කරගන්නේ? කියන්නේ ඒ සිටුේෂන් එකට අපි ෆේස් කරන්න විදිය. ඔව්. දැන් ඕකට අපිට නීතිත් තියෙනවානේ. දැන් මම කිව්වා නේද මේ ශ්‍රී ලංකන් න්‍යායකේ කතාව. ඕගනයිසේෂන් එකක ඔය ගෑනු ළමයෙක්ව බුලි කරන එක සාමාන්‍ය දෙයක් තමයි මේ හැම කල්චර් එකේම ස්පෙෂලි ශ්‍රී ලංකා මේ ඒෂියන් කල්චර් එකේ ඕක හරියට තියෙනවා. හැබැයි උතන වරද්ද ගන්න ගෑනු ළමයි. උතන වරද්ද ගන්න ගෑනු ළමයි මොකද මේ දැන් නැහැ discrimination එකක් නැහැනේ. දැන් ඒක නීතියෙන්ම තියෙනවා. equal opportunities තියෙන්නේ. ඕක ගෑනු ළමයි ගන්නෙ නැහැ. අනිත් එක තමයි sexual harassment කියන එක ලංකාවේ sexual harassment කියන්නේ මහ විශාල තැනකට යන්න ඕනේ නැහැ sexual harassment එකක් වෙන්න. ගෑනු ළමයෙකුට threat කරත් different sex එක harassment එකක් වෙන්න පුළුවන්. SMS එකක් be careful na email SMS legalize. No evidence required. delete කරත් හොයන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් දැන් මේ ටෙක්නොලොජි. ඒ හින්දා SMS අරිනකොට email ගහනකොට ගෑනු ළමයින්ට හරියට පරිස්සම් වෙන්න. They can make use of this as an evidence. එතකොට ගෑනු ළමයි ඕක හරි ට්‍රිකි වෙන්න ඕන. මොකද ඒකොල්ලෝ දැනගන්න ඕන හරියට ඕගනයිසේෂන් එකේදී හැම කෙනෙක් එක්කම හරියට මූව් වෙන්න. ගොඩක් වෙලා තියෙන්නේ එයාලා කල්ලි හැදෙනවා. ගෑනු ළමයි ගිහිල්ලා වෙනම කල්ලියක් හැදෙනවා. ඕක කරන්න යන්න බා ස්පෙෂලි ඉන්ජිනියරිං අන්ඩර්ග්‍රැජුවේට්ස් මම ඔයගොල්ලන්ට ඇඩ්වයිස් කරනවා පුළුවන් තරම් මික්ස් වෙන්න. මික්ස් උනේ නැත්තම් ඔයගොල්ලන්ට ඩිෆරන්ට් කල්චර්ස් වලට යන්න බැරුව යනවා. හැමතිස්සෙම ඕකොල්ලෝ අර ගෑනු ළමයෙක් කියන එකෙන් එළියට වෙන්න ඕන වර්ක් ප්ලේස් එකේ. වර්ක් ප්ලේස් එකේ equal opportunities තියෙන්නේ. එහෙම වුණාම තමයි ඔය ගොඩක් ප්‍රශ්න වලට ඒක අපේ ඒෂියන් කල්චර් එකේම තියෙන ප්‍රශ්නයක්. ඉන්දියාවේ worst ගණ්ඩම දෙයක් නැහැ. ඒක මම
ටාටා කම්පැනි එකේ වැඩ කරනකොට ඉන්දියාවෙන් එක්කෙනෙක් ලංකාවට එව්වා අපිට කියලා දෙන්න සෙක්ෂුවල් හැරස්මන්ට් ගැන. මොකද ඒකේ තරම් දරුණුවට ඉන්දියාවේ තියෙන නිසා සහ ලෝ එකේ තියෙන ග්‍රැවිටි එක. දැන් ඔයා කියපු ප්‍රශ්නෙට අනිත් උත්තරේ තමයි එහෙම එකක් වුණාම ඔයා කඩාගෙන යන්න එපා කම්ප්ලේන් කරන්න. එතනම කොන්ෆ්ලික්ට් එකක් හැදෙනවා. ඉනිෂියලි බලන්න ඔයාට එක්ස්ප්ලේන් කරන්න පුළුවන්ද කියලා. දෙවනියට බලන්න ඔයාගේ පැරලල් එක්කෙනෙක් ධම්මල එක හදන්න පුළුවන්ද කියලා. එහෙමත් බැරි වුණොත් ඔයා යන්න ඕන ඔයාගේ හෙඩ් ඔෆ් ද ඩිපාර්ට්මන්ට් ගාවට. යන්න එපා HR එකට කඩාගෙන එහෙම ගියොත් ඒක ඊට පස්සේ වෙන්නේ ලීගල් ඉෂුව එකක් වෙනවා. ලීගල් ඉෂුව එකක් වුණාට පස්සේ ඔයාට ඒ ඕගනයිසේෂන් එකේ ඩිෆිකල්ටිස් වලට එන්න වෙනවා. මොකද ඔක්කොම මිනිස්සුયો නිසා. ඒක ඊට පස්සේ හැපි නින්න වෙන්නේ. ඒන හොඳට මතක තියාගන්න එකපාර කම්ප්ලේන් කරන සිටුේෂන් එකකට යන්න එපා. මොකද මේ ලොකු හැරස්මන්ට් එකක් නෙමෙයිනේ එන්නේ උතන. දැන් ඔයාලා වර්ක්ෂොප්ස් වලට ගියාම දැන් මම වැඩ කරපු තැන්වල මම මැනුෆැක්චරින් ඉන්ඩස්ට්‍රි එකේ හිටියා. ඔය ටාටා ගෲප් එකේ එහෙම ඉන්නකොට තනිකර මැනුෆැක්චරින්නේ. හැබැයි මං ගාව අපේ කම්පැනි එකේ හිටියා young lady engineersලා. ඒගොල්ලෝ ගිහලා වර්ක්ෂොප් වල වැඩ. ඔයාලා දන්නවනේ වර්ක්ෂොප් වල ඉන්න මිනිස්සුන්ගේ ක්වොලිටි එක මොකක්ද කියලා. හැබැයි ඒගොල්ලෝ මැනේජ් කරන් හිටියා. මොකද 100%ක් පර්ෆෙක්ට් සිටුේෂන් එකක් එන්නේ නැහැ. හරි. වර්ක්ෂොප් එක ඇතුලේ මිනිස්සු ජීවත් වෙන්නේ යකඩත් එක්කනේ. අපි තේරුම් ගන්න ඕන දේවල් ඒවා. ඒ මිනිස්සුන්ගේ ලයිෆ් එක සම්පූර්ණ වෙනස්. ඒ මිනිස්සු වර්ක්ෂොප් එක ඇතුලේ කුණුහරුපයක් කියපුවාම ඕගොල්ලෝ කලබල වෙලා දුවගෙන ගිහලා කම්ප්ලේන් කරන්න යන්න එපා. ඒක ඇහිච්ච නැති එකක් ඇටියට ෂේප් වෙනවා. ඕවා තියරිස්. එහෙම නැති වුණොත් ඕගොල්ලන්ට කවදාවත් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්න හම්බෙන්නේ නැහැ. මොකද ඕගොල්ලෝ වැඩ කරන්නේ අර ග්‍රාස් රූට් ලෙවල් එකේ බාසුන් නැහලත් එක්කනේ. ඒ හැබැයි ඒත් මේ මිනිස්සුන්ට තැඟීම් දැනීම් තියෙන මිනිස්සුනේ. ඒතකොට මේ මිනිස්සුන්ගේ කල්චර් එක ගැන ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන. ඒ හැන්ඩල් කරන විදිය අනුව තමයි ඔක්කොම තීරණය වෙන්නේ. මගේ ෆස්ට් ඇඩ්වයිස් එක තමයි කඩාගෙන ගිහලා HR එකට කම්ප්ලේන් කරන්න නම් යන්න එපා. ඒ වර්ක් ප්ලේස් එකේ ඊට පස්සේ ඔයාලට වෙන වෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒක highly situational. සෙවන්දි උත්තරේ හම්බුණාද? Thank you. හැබැයි ගෑනු ළමයින්ට මම ඇඩ්වයිස් එකක් දෙනවා. තව එකක් ඔයාලගේ සේෆ්ටි ගැන හොඳට බලන්න වර්ක් ප්ලේස් එකේ. කොණ්ඩ කඩාගෙන යන්න එපා. එල්ලෙන ඇඳුම් ඇඳන් යන්න එපා. මම ගෑනු ළමයින්ගේ ඇක්සිඩන්ට්ස් දැකලා තියෙනවා ගොඩාක් වර්ක් ප්ලේස් වල. මම දැකලා තියෙනවා young graduate trainee engineer කෙනෙකුට වෙච්ච දේ මම දැකලා තියෙනවා. මොකද ඒගොල්ලන්ට කොච්චර කියලා දුන්නත් කරන්නේ නැති හින්දා මම මේ ගෑනු ළමයි කතා කරපු හින්දා මම කියන්නේ කරුණාකරලා ඔයගොල්ලන්ගේ ට්‍රේනින් යනකොට ඩ්‍රෙස් කෝඩ් එක ගැන හොඳ අවබෝධයකින් යන්න. වෙන්න පුළුවන් ඩැමේජස් ගොඩක් වැඩි. මයිදන්නේ සෑන ෆෘට්ෆුල් සේෂන් එක අපි කාල වෙලා තැන් නිසා මම තව එක්කෙනෙක්ට අවස්ථාව දෙන්න කවුරු හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. right okay මම හිතන්නේ ප්‍රශ්න ඉවර වෙලා ඇති. ඉතින් ලලිත් සර්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අද දිනේදී මම හිතන්නේ සර් ගොඩක් බිසි ෂෙඩියුල් එකක් තියෙන කෙනෙක්. ඉතින් ඒ බිසි ෂෙඩියුල් එක අතරේ අපි වෙනුවෙන් මේ වගේ පැයකමාරක කාලයක් වෙන් කරාට ගොඩක් ස්තුතියි සර්. ඉතින් මම හිතන්නේ අපිට ඉස්සරහටත් සර්ගේ උදව් ගොඩක් ඕනේ. විශේෂයෙන් අපි දැන් අපි ලබන ඊළඟ සෙමස්ටර් එකේ ඉන්ටර්න්ෂිප් යනවා. ඊට පස්සේ අපේ ඊළඟ බැචස් වල ඉන්න නංගිලා මල්ලිලා යනවා. එතකොට අපේ කැම්පස් එක ඇතුලේ සර්ලා වගේ රිසෝසස් ඉන්නවා කියන එක සමහර ළමයි දන්නේත් නැහැ. ඉතින් මම හිතන්නේ ගොඩක් ලොකු ඔපචුනිටි එකක් හැමෝටම මේ හරහා ලැබුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් නැවත වතාවක් ගොඩක් ස්තුතිවන්ත වෙනවා සර්ට අපිට මේ වගේ උදව් කරනවට. ඉතින් අපි අපේ ෆීඩ්බැක් ෆෝම් එකක් අපි දාලා තියෙනවා. ෆීඩ්බැක් ෆෝම් එකේ අහන්න පුළුවන් ප්‍රශ්න අහන්නත් අවස්ථාවක් තියෙනවා. කවුරු හරි දැන් මෙතන වෝකලි අහන්න නැතුව ප්‍රශ්නයක් එවලා තිබ්බොත් මම සර්ට ඒක ඊමේල් එකක් එවන්නම්.
එහෙමනොත් උත්තරයක් ලබා දෙන්න කියන ඉල්ලීමත් අවසාන වශයෙන් කරනවා. හරි thank you මනෝද්‍ය මේ මම ගොඩක් ඇප්‍රීෂিয়েට් කරනවා ඔයගොල්ලන්ගේ තියෙන ඉන්ට්‍රස්ට් එකටයි enthusiasm එකටයි. ඔයගොල්ලෝ තේරුම් අරන් තියෙනවා මොනවා කරත් අන්තිමට HR එක ඔයාලගේ employment life එකට විතරක් නෙමෙයි personal life එකටත් effect වෙනවා. ඒ හින්දා මේ ඔයගොල්ලෝ ඒක හරි ට්‍රැක් එකට වැටලා ඉන්නවා. ඒක සතුටුයි. අනික මම හරි ආසයි මං ඉගෙන ගත්ත දේ මං දැනගත්ත දේ කියලා දෙන්න. බොහොම ස්තුතියි මනෝද්‍ය good job done. thank you sir, thank you very much. හොඳයි අපි ප්‍රොජෙක්ට් එකේ වැඩ කටයුතු සාර්ථක ඉස්සරහට කරගෙන යමු. සහ ඉස්සරහට හොඳ පුරවැසියන් විදිහට රටට අපේ උපරිමය ලබා දෙමු කියන ආරාධනාවත් අපේ සියලුම සංවිධායක මණ්ඩලයේ සහෝදර සහෝදරයන් දෙනගමම අද සෙෂන් එක මෙතනින් නවත්තනවා. ආපහු දවසක හම්බෙමු. ගොඩක් ස්තුතියි සහභාගී වුණාට. thank you very much thank sir. you and good night. Good night sir.